ආයිබෝවන් ජීවිතය සහ පාඩම් පොත යා කරන අමුතු ඉස්කෝලේ ITN ටෙලිවිෂන් ඉස්කෝලේ ඔබ දන්නවා ආහාර විසවීම සහ නරක වීම ගැන අප කතා කරමින් හිටියා. ඒ පාඩමේ දෙවෙනි කොටස තමයි අද විකාශය වන්නේ. මා කැමති ගුරු මණ්ඩලය හඳුන්වා දෙන්නට අපේ ආරාධනෙන් අද ටෙලිවිෂන් ඉස්කෝලේට සහභාගී වෙනවා ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ ආහාර තාක්ෂණ විද්‍යාව පිළිබඳ මහාචාර්ය එම්.ඒ.ජේ වංශපාල මහත්මයා ආයිබෝවන් කියලා පිළිගන්නවා. ඒ වගේම කොළඹ ප්‍රධාන රස පරීක්ෂකවරයා හැටියට ක්‍රියා කරන ආචාර්ය ගාමිණී රාජනායක මහත්මයා ඔබත් ආයිබෝවන් කියලා පිළිගන්නවා. එතුමා රසායන විද්‍යාව, ආහාර තාක්ෂණය, වසවේදය, ඒ කියන්නේ වස පිළිබඳවත් විද්‍යාවක් තියෙනවා. ඒ පිළිබඳව හදාarලා පශ්චාත් උපාධිය හිම ලබාගත් විද්වතෙක්. ඊට අමතරව කොළඹ ප්‍රධාන නාගරික රස පරීක්ෂකවරයා හැටියට ක්‍රියා කරනවා. ඒ වගේම අපේ ජීව විද්‍යාව ගුරුතුමා එතුමා ශුද්ධ ජීව විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙක්, මනෝ විද්‍යාවත් හදාarලා තියෙනවා. තිස්ස ජනනායක ගුරුතුමා. අපි පාඩම නවත්තපු තැනින්ම පටන් ගමු නේද? ලයිෆ් බොයි ෂැම්පූ ලෙද කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූ ලෙද කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. අපි කතා කරේ මේ ආහාර පිළිබඳවයි, ආහාර නරක වීමයි, විෂ වීමයි ගැන. ඒකෙම දිගුවක් තමයි අපි මේ යන්නේ. මේක මම ඇත්තටම ගන්නවා මේ පැති දෙකටම. සාමාන්‍ය ජනතාවට සාමාන්‍ය දැනුම ලැබෙන්නත්, දරුවන්ට ඒගොල්ලන්ගේ පොත්පත්වල දීලා තියෙන පරිශීලන පොත්පත්වල තියෙන වචන ඒ විදිහටමත් එතකොට දෙපැත්තටම ඒක යොදා ගන්න පුළුවන්. ඒතර ආහාර නරක වීමට බලපාන සාධක කියලා වෙන් කරලා තියෙනවා. ආහාරය නරක වෙන්න බලපාන සාධක මොනවද කියන එක. එතකොට විශේෂයෙන්ම හැබැයි මේකෙදි සලකලා බලලා තියෙන විශේෂයෙන්ම ආහාරයක් ශුද්‍ර ජීවීන් නිසා නරක වෙන්න බලපාන සාධක කියන එකට තමයි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරලා තියෙන්නේ. ඒකේ තියෙනවා බාහිර පරිසර සාධක, නැත්නම් බාහිර සාධක, නැත්නම් පරිසර සාධක කියන්න පුළුවන්. නැත්නම් ඒකෙන් අදහස් කරන්නේ ආහාරයේ ගබඩා කරලා තියෙන ගබඩාවේ පවතින සාධක. ඒ ගබඩාවේ පවතින සාධක තුනක් ගැන විස්තර කරනවා. ඒ තමයි ගබඩා කරලා තියෙන ගබඩාවේ පවතින උෂ්ණත්වය. ඊළඟට ගබඩාවේ පවතින සාපේක්ෂ ආර්ද්‍රතාවය. මම තේරෙන භාෂාවෙන් කියන්නම් ඒ ගබඩාවේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය. ඊට පස්සේ ඒ ගබඩාවේ තියෙන වායු වල සංයුතිය. ඒ ගබඩාව ඇතුලේ තියෙන වායු වල සංයුතිය. එතකොට දැන් මේ උෂ්ණත්වය ගැන බැලුවොත් ඔබ හිතන්නේ ආහාර ගබඩාවක උෂ්ණත්වය වැඩි වෙන එකද හොඳ අඩු වෙන එකද? ඒ කියන්නේ ආහාර ගබඩාවේ උෂ්ණත්වය වැඩි වුණොත්ද අඩු වුණොත්ද වැඩි කාලයක් ආහාරේ නරක නොවි තියාගන්න පුළුවන්. අන්න ඒ විදිහට හිතුවොත් ඔබට යමක් හිතන්න පුළුවන් වෙයි. එතකොට ආහාර ගබඩාවේ උෂ්ණත්වය පුළුවන් තරම් දුරට අඩු වෙනකොට තමයි වැඩි කාලයක් නරක නොවි තියාගන්න පුළුවන් වෙන්නේ. ඒ ආහාර ද්‍රව්‍ය මත ඒක තමයි මම මේ ඊළඟට එන්න යන්නේ. මේ අඩු කියපුවාම කීයද කියලා ප්‍රශ්නයක් එනවා. ඒ අඩු කියන එක ගත්තොත් ඒ අඩු උෂ්ණත්ව පරාස කීපයක් තියෙනවා. දැන් සමහර ඒවා තියාගන්නේ අපි ඒකට දානවා ශීතන උෂ්ණත්වය කියලා. එතකොට තව සමහර ඒවා තියාගන්නවා අධිශීතන උෂ්ණත්වය කියලා. freezing temperature. එතකොට දැන් ඔය අපි ගත්තොත් මස් මාළු වගේ ඒවා, මස් මාළු වගේ ඒවා මේ ගෙදර ෆ්‍රිජ් එක උනත් බලන්න, ගෙදර තියෙන ෆ්‍රිජ් එකේ උනත් ඒකෙත් තියෙනවා සාමාන්‍ය ෆ්‍රීසර් එකයි ඩීප් ෆ්‍රීසර් එකයි. අධිශීතකරණය අර ඇරියහම දුම් දාන කැලලක් තියෙන්නේ. එතකොට බලන්න ඒකනේ මස් මාළු දාලා තියන්නේ. එතකොට ඒ කියන්නේ එතකොට මේ මස් මාළු වලට ගොඩක්ම අඩු උෂ්ණත්වයක් ඕනි. නමුත් අර එළවලු පළතුරු වගේ ඒවා දාන්නේ නැහනේ අපි ඒ අධිශීතකරණය අස්සට. එතකොට ඒ විදිහට උෂ්ණත්වය මත රඳා පවතිනවා කොච්චර කාලයක් තියාගන්න පුළුවන්ද කියන එක. එතකොට එක එක ආහාර වර්ගයේ මත ගබඩා කරන උෂ්ණත්වය වෙනස් වෙනවා. ඒ ගබඩා කරන උෂ්ණත්වය ඇත්තටම නරක වෙන්නේ නැතුව කොච්චර කාලයක් තියාගන්න පුළුවන්ද කියන එකට තදින්ම බලපාන සාධකයක්. හේතුව උෂ්ණත්වය මත අපි අර ඉස්සෙල්ලා කතාවේත් කිව්ව විදිහට එක එක ශුද්‍ර ජීවීන්ගේ වර්ධන ක්‍රියාවලිය රඳා පවතිනවා. දැන් සමහර උෂ්ණත්වවලදී සමහර ශුද්‍ර ජීවීන්ගේ වර්ධනය ඉතාම අඩුයි. උන්ගේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා කියලා කියන්නේ ආහාරේ නරක වෙන්නේ නැතුව ගොඩක් කල් තියාගන්න පුළුවන් කියන එක. ඊට පස්සේ සාපේක්ෂ ආර්ද්‍රතාවය.
ඒ කියන්නේ මේ ඒ ගබඩාවේ ජල වාෂ්ප කොච්චරක් තියෙනවද කියන එක. දැන් අපි හිතමු සමහර ඔබ දන්නවා එළවලු වර්ග පළතුරු වර්ග වැඩි කාලෙට අපි ඒවා විශේෂයෙන් ඔය හතු වර්ග වගේ ඒවා අපි වේලනවා. සම්පූර්ණ වියලනු ලබනවා. වියලලා තමයි පැකට් කරලා ගබඩා කරලා තියන්නේ. සමහර වෙලාවට ඒවා සම්පූර්ණම එයාසීල් වෙලා නොතිබෙන්න පුළුවන්. ඒන වායු රෝධනය වෙලා නොතිබෙන්න පුළුවන්. එතකොට ඒ වගේ වුණාම අපි ඒකට තව නමක් කියනවා විජලනය කරන ලද හතු වර්ග කියලා. ඒතර ඒ වගේ ඒවා ඊට පස්සේ පපඩම් වගේ ඒවා අන්න ඒ වගේ ආහාර ඒවය යම්කිසි තෙතමනයක් තියෙන ගානට තමයි මේ වේලලා තියෙන්නේ. නමුත් ගබඩාවේ තියලා තියෙනකොට අවට වායුගෝලයේ තියෙන ජල වාෂ්ප වැඩි නම් අර ඇසුරුමෙත් ඒ තරම් හොඳටම වායුරෝධක වෙලා නැත්තම් ඇතුළට ගිහිල්ලා ඉවරලා ජල වාෂ්ප ටික අරකේ තෙතමනේ වැඩි වෙන්න පුළුවන්. ඔය 3-5 කුඩු මිරිස් කුඩු ඒ වගේ ඒවටත් ඒක තදින් බලපාන්න පුළුවන්. ඒ කියන්නේ ඒක වේලලා තිබුණට ගබඩාවේ තියෙන ජල වාෂ්ප වායුගෝලයේ තියෙන ජල වාෂ්ප ගබඩාවේ ඒවා උරාගෙන ඒකේ තෙතමනේ වැඩි වෙන්න පුළුවන්. වැඩිවීම දිලීර ආසාදන වගේ ඒවා ඇති වෙලා අර ඒ මිරිස් වගේ වියලි මිරිස් වගේ ඒවා ඇතුලේ පුස් හැදෙන්න පුළුවන්. ඊට පස්සේ වායු වල සංයුතිය. දැන් අපිට නම් ජීවත් වෙන්න මේ අනිවාර්යයෙන්ම මේ ඔක්සිජන් ඕනිනේ. එතකොට අපි ගබඩා කරන ගබඩාවක, ඒ කියන්නේ ආහාරමය ද්‍රව්‍ය ගබඩා කරන ගබඩාවක ඔබ හිතන්නේ ඔක්සිජන් වැඩිපුර තියෙන එකද අඩුවෙන් තියෙන එකද වඩා හොඳ? ඒකත් හිතන්න ඕනි දෙයක්. මොකද මේ ආහාර නරක කරන්න හේතු වන ශුද්‍රජීවීන් ඒ දිලීර සහ බැක්ටීරියා බොහොමයක් ස්වායු බැක්ටීරියාව. ස්වායු බැක්ටීරියාව කියන්නේ අපි වගේමයි. ඒ කියන්නේ ඔක්සිජන් ඕනි ඒගොල්ලන්ට ජීවත් වෙන්න. එතකොට අපි හොඳට ඔක්සිජන් තියෙන ගබඩාවක ගබඩා කළොත් උන් වේගයෙන් වර්ධනය වෙන්න පුළුවන්. ඉතින් ඒකෙදි ඔක්සිජන් අඩුවෙන් නයිට්‍රජන් වගේ වායු වැඩිපුර තියෙන ගබඩාවක ගබඩා කිරීමෙන් වැඩි කාලයක් තියාගන්න පුළුවන්. මේ ඇවිල්ලා බාහිර සාධක. මම මේ නිකන් මෙහෙම ඇන්දේ මේකෙන් මම නිකන් මේ පෙන්වුවේ මේක ගබඩාවේ සාධකත් බලපානවා. ඊට පස්සේ ආහාරය ඇතුලේ තියෙන සාධක බලපානවා. ඒවට කියන්නේ අභ්‍යන්තර සාධක කියලා. එකක් තමයි ආහාරයේ pH අගය. ආම්ලික භාෂ්මික ස්වභාවය සරලව කියනවනම් දැන් අපි දන්නවනේ ලුණු දෙහි. ඒ වගේම අපි දන්නවනේ අච්චාරු. ඒවා ටිකක් වැඩි කාලයක් තියාගන්න පුළුවන්. ඒකේ pH එක අඩුයි සෑහෙන්න. එතකොට එහෙම වුණාම සාමාන්‍ය කාලයකට වඩා වැඩි කාලයක් තියාගන්න පුළුවන්. හැබැයි ඒක වුණත් මේ සමහර දිලීර ඉන්නවා මේ ඒ pH එකේ අඩු වුණත් ඒකෙත් වර්ධනය වෙන්න පුළුවන් අය ඉන්නවා. නමුත් අර බහුතරයක් ඇයට වර්ධනය වෙන්න අමාරුයි. ඒතර නරක් වෙන්නේ නැහැ කියලා නෙමෙයි මම කියන්නේ. නරක් නොවි තියාගන්න පුළුවන් කාලය වැඩි. එතකොට ආහාරයේ තෙතමන ප්‍රමාණය water content එක නැත්නම් water activity එක කියලා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ ආහාරයේ තියෙන ජල ක්‍රියාකාරීත්වය. ඒතර ඒක මම නිකන් උදාහරණයක් ගන්නම් මෙහෙම. උම්මලකඩයි කරෝලයි මාළුයි. දැන් බලන්න මාළු වල තෙතමන ප්‍රතිශතය ගොඩක් වැඩි. ඊට වඩා තෙතමන ප්‍රතිශතය අඩුයි කරෝලවල. ඊටත් වඩා තෙතමන ප්‍රතිශතය අඩුයි උම්මලකඩවල. එතකොට මේකේ නරක් වීම ගත්තොත් එහෙම මාළු ඉක්මනින් නරක් වෙනවා. කරෝල ඊට වඩා ටිකක් කල් තියාගන්න පුළුවන්. උම්මලකඩ ඊට වඩා ටිකක් කල් තියාගන්න පුළුවන්. එතන බලපාන ප්‍රධාන සාධකය තමයි ඒකේ තියෙන ජල ප්‍රතිශතය. මොකද ශුද්‍රජීවීන්ට වර්ධනය වෙන්න තෙතමනයත් අවශ්‍ය වෙන නිසා. හැබැයි හරි ලස්සන වචනයක් ඔබේ ගුරුවත් පොතේ දීලා තියෙනවා ශුෂ්කකාමී බැක්ටීරියා කියලා. ශුෂ්කකාමී ශුද්‍රජීවීන් කියලා. ශුෂ්කකාමී. ඒ කියන්නේ ඒ වචනේ ඉල්ලනවනේ. ඒ ශුෂ්කකාමී කියලා කියන්නේ උම්මලකඩේක ඇතුළෙත් හැදෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ උම්මලකඩ කියන්නේ හුත්තටම වේලලානේ. ඒ වතුර චුට්ටක් තියෙනවා නම් ඒකෙත් හැදෙන්න පුළුවන්. අන්න ඒ වගේ අයට කියනවා ශුෂ්කකාමී කියලා. ඒතර මෙතන දීලා තියෙනවා අම්ලකාමී කියලා. pH එකේ හොඳටම අඩු කරලා තියෙන තැනත් හැදෙන්න පුළුවන් ඇය. ඊට පස්සේ බලපානවා පෝෂක ප්‍රමාණය. ඒ කියන්නේ කොහේ පෝෂක ප්‍රමාණයද? ආහාරයේ පෝෂක ප්‍රමාණය. මම මේ කතා කරලා තියෙන්නේ ආහාරය නරක වෙන්න බලපාන අභ්‍යන්තර සාධක. මේ ඇවිල්ලා ගබඩාවේ තියෙන සාධක.
එතකොට දැන් අපි ගත්තොත් මස් මාළු කිරි බිත්තර ඒවා ගත්තොත් ඉතා ඉහළ පෝෂණීය සංඝටක ප්‍රමාණයක් තියෙන ආහාර. ඒ ආහාර ඉතාම ඉක්මනින් නරක් වෙනවා. හරිම ඉක්මනින් නරක් වෙනවා ඒවා. හැබැයි ඒ තරම් පෝෂණ ගුණයක් අන්තර්ගත නොවන ආහාර නරක් වෙන්නේ නැහැ කියලා නෙමෙයි කියන්නේ. ඒවා නරක් වෙන්න ගතවන කාලය වැඩි. ඒ කියන්නේ වැඩි කාලයක් තියාගන්න පුළුවන්. ඒ කියන්නේ පෝෂණීයගේ වැඩි ආහාර ගබඩා කරද්දිත් සෑහෙන සැලකිල්ලක් දක්වන්න ඕනි. පෝෂණ අගේ වැඩි කියන්නේ සුද්ධ ජීවීන් මගින් නරක වෙන්න තියෙන ඊට කඩ වැඩි. ඉතින් මෙන්න මෙහෙම එකක් දාලා තිනවා. ආහාරයේ ජීව විද්‍යාත්මක ව්‍යුහය කියලා. ඒක එකපාරට හිතා ගන්න බෑ මොකද්ද කියලා. ඒකට උදාහරණ දෙකක් කියන්න පුළුවන් මෙහෙම. අඹ ගෙඩියක් අස්වැන්න නෙලනකොට අඹ ගෙඩිය ගහේ උඩ ඉඳන් ගොඩක් පල්ලට වැටුනොත් වැටිලා බිම වැටෙනකොට චූටි චූටි ඔය වැලි කැට වගේ ඒවට ඒකේ පොත්ත තුවාල වෙනවා. සමහරවිට අපිට පේන්නේ නැහැ. එහෙම තුවාල වෙච්ච තැනින් සුද්ධ ජීවීන් ඇතුල් වෙන්න පුළුවන්. ඒක පේන්නේත් නැහැ. එතකොට ඒ අඹ ගෙඩිය ඉදෙනකොට ඉදීමේ ක්‍රියාවලියේදී අර පොත්ත තුවාල වෙච්ච තැනින් ඇතුල් වෙච්ච සුද්ධ ජීවීන් නිසා නරක වෙනවා. ඒ කියන්නේ පොත්තට හානි වීම හැම නිසා නරක වෙන්න පුළුවන්. ඊළඟට මේකට තව උදාහරණයක් දීලා තිනවා බිත්තර. කියන්නේ බිත්තරේ කට්ටට චූටි හරි සිදුරක් ඇති වෙලා තියෙනවා නම් බිත්තරේ තියාගන්න පුළුවන් කාල සීමාව ඉතාම අඩු වෙනවා. මොකද ඒක ඇතුලෙන් සුද්ධ ජීවීන් කියලා බිත්තර ටික නරක වෙනවා. එතකොට ආහාරයක් නරක් නොවි කල් තියාගන්නවා නම් අපි ගබඩාවේ තියෙන සාධක ටික ගැනත් බලන්න ඕනි. ඒ වගේම ඒ ආහාරයේ තියෙන අභ්‍යන්තර සාධක ටිකත් බලන්න ඕනි. මේක එක සැරයක් විභාගේ රචනා ප්‍රශ්නයක් ලකුණු 15ක් හම්බ වෙච්චි. මේ ඩිංගල ඉවර ලකුණු හම්බ වෙන්නේ නැහැ. මේකටම උදාහරණත් එක්ක ලියන්න ඕනේ. මම අදාළ පොයින්ට්ස් කියලා අපි මට කියන්නේ පොයින්ට්ස් ටික විතරයි පෙන්නන්නේ. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. හොඳයි. ආහාරයක කල්ලිකුත් වීමේ දිනය කියලා එකක් තියෙනවා. අපි දන්නවා මේ කල්ලිකුත් වීමේ දිනය වැදගත්. මේ ආහාරය නරක් වෙලාද කොච්චර කාලයක් ගත වෙලාද කියලා අපිට බලන්න ක්‍රම නැහැ. පියවියෙන් බැලුවට අපිට මේක කල් ඉක්ුත් වෙලාද නරක වෙලාද කියලා බලන්න බෑ. හැබැයි විද්‍යාත්මක ක්‍රමවේද ඇති. අපිත් එක්ක ඉන්නවනේ නාගරික රස පරීක්ෂකතුමා ප්‍රධාන නාගරික රස පරීක්ෂකතුමාලගේ ඇති මේ කාල නිර්ණය කරන ක්‍රමය. හැබැයි මට වාර්තා වෙලා තියෙනවා ආචාර්ය රාජනායක මහත්තයෝ සමහර ගල්බනිස්සේම හම්බෙලා තියෙනවා කාබන් පරීක්ෂණ වලට යවලවත් බැලු කාල නිර්ණය කරගන්න. ඒ පුරාවිද්‍යාත්මක ගල්බනිස්සේම හම්බෙලා තියෙනවා සමහර ආහාර වර්ග. දැන් නම් ඕවා අඩුයි. ඉස්සර ඉතින් ඕවා මේ කල්ලිකුත් වීමේ දින රෝම නැහැ බෝතලයක දැම්මා. අපි දන්නේ නැහැ කොයි කාලේවද කියලා. ඒ කිසිම පරීක්ෂණයකින් හොයාගන්න බැරි තරම් පැරණි ආහාර වර්ගත් වාර්තා වෙලා තියෙනවා. ඔබතුමාලටත් ඕවා නියැදීම ඇවිල්ලා ඇති පරීක්ෂණ වලට නේද? විශේෂයෙන්ම දැන් ජල ප්‍රදේශය කියලා ගත්තොත් පාන් වල තමයි විශේෂයෙන්ම 40ට වඩා ඉක්මවන්න බෑ. එහෙමනොත් අපිට මේ නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා. 40 තමයි දීලා තින්නේ. දිනදා පාවිච්චි කරන දවසකින් ඉවර කරන පාන් වලට. 40 කියන්නේ ජල ප්‍රදේශයේ 140ක්. ඔව්. 140යි තියන්න පුළුවන්. ඊට වඩා වැඩි වෙනවා. මම මෙතන ලිව්වේ අර අභ්‍යන්තර සාධක ඉතින් තෙතමන ප්‍රමාණය කියලා. එතුමා කියන්නේ ඒ තෙතමන ප්‍රමාණය තෙතම ආයි කියන්නේ අපිට පැහැදිලිවමද කියලා. සාමාන්‍ය පාන් ගෙඩියක් ගත්තොත් එහෙම ජල ප්‍රතිශතයේ තියෙන්න පුළුවන් 140යි. 140 ඉක්මවන්න බෑ. මොකද මේ 40 අපි දීලා තියන්නේ අර ඒකේ තියෙන මේ ගුණාත්මක හා ඒ ආවේනික ස්වභාවය පවත්වා ගන්න. හැබැයි 40ට පෙති කපපු කල් තියා ගන්න පාන් වල ප්‍රතිශතය ඊට වඩා අඩුයි. බනිස් වල ඊටත් වඩා අඩුයි. ඒ විදිහට ජල ප්‍රතිශතය වෙනස් වෙනවා. විශේෂයෙන්ම දැන් ඔය ජල ප්‍රතිශතය වෙනස් වෙලා හරි. එහෙම නැත්නම් ඔය මේ අපි කියන දැන් ප්‍රොසෙසින් නැත්නම් ඒ සකස් කිරීමේදී වෙන සුද්ධ ජීවීන් එතනත් මේ සම්බන්ධ වෙනවා. උදාහරණයක් විදිහට පාන් ගත්තොත් එහෙම බැසිලස් මීසෙන්ට්‍රිකස් කියලා සුද්ධ ජීවියෙක් ඉන්නවා. මේ සුද්ධ ජීවියා ගියොත් එහෙම බ්‍රෙඩ් රෝපින් නූල් වැනි ස්වභාවයක් කියලා මේ මෙතුමා කිව්වා. බ්‍රෙඩ් රෝපින් කියන එක මේ ඇති වෙනවා. මේ මැද නිකන් මේ අමු පිටිගුලියක් වගේ තියෙන පාන් ගෙඩියක් කපපුවම. ඒක අපිට අඳුර ගන්න පුළුවන් මේ කොහොමද මේ බ්‍රෙඩ් රෝපින්ද නැත්නම් පිටි ඇත්තටම අමුද කියලා. මේක රොටන් පයිනැපල් නැත්නම් කුණු වෙච්ච අන්නාසි සුවඳක් එන අර මේ අමු සහිත මේ හරියේ ඒකෙන් අඳුර ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඊට පස්සේ
මේක අනිත් එක තමයි නියමිත උෂ්ණත්වයට මේ පාන් ගෙඩිය පිච්චුනේ නැත්තම් අර තියෙන යීස්ට් වර්ග අරෝමය විනාශ වෙන්නේ. එතකොට ඒවා ක්‍රියාකාරී වෙලා මේක නරක වීමට භාජනය වෙනවා. ඊට අමතරව දැන් අභ්‍යන්තර සාධක කිව්වහම එන්සයිම් වල බලපෑමත් සෑහෙන්න මේ සෑහෙන මේ තීරණාත්මක සාධකයක් මේ ආහාරවල විශේෂයෙන් එළවලු පළතුරු වල. එළවලු පළතුරු වල එන්සයිම් ක්‍රියාකාරීත්වය වැඩි වෙන උෂ්ණත්වයත් එක්ක. හැබැයි ඒක 68 වගේ උෂ්ණත්වයකට ආපුවම උපරිමයට ගිහිල්ලා ඔප්ටිමම් තත්ත්වයට උපරිමයට ගිහිල්ලා එතනින් එහාට මේ අර ප්‍රෝටීන් මේ ගුණහානි වෙන හින්දා එන්සයිම් ක්‍රියාකාරීත්වය නවතිනවා. ඒකයි අර වැඩි උෂ්ණත්වයකට මේ ගිහිල්ලා කාලයක් තියාගන්න ඕන. නමුත් අඩු උෂ්ණත්වයකදී එන්සයිම් වල ක්‍රියාකාරීත්වය ඉතාමත් අඩු වෙනා ඒකෙන් කල් තියාගන්න පුළුවන්. ඒකයි අනිත් එක එළවලුවක් හරි පළතුරක් හරි තැළුණොත් එහෙම නෙක්‍රොසිස් කියලා කියනවා. ඒ කියන්නේ සෛල විනාශ වෙන ආකාර දෙකක් තියෙනවා අපොප්ටොසිස් නෙක්‍රොසිස් කියලා. ඒ කියන්නේ සෛල වල තියෙන ලයිසෝසෝම් මේ හානි වෙලා එන්සයිම් එළියට ඇවිල්ලා මේ වටේ තියෙන සෛලත් විනාශ කරනවා. ඒ කියන්නේ අර තැලිච්ච අඹ ගෙඩියක දම් පාට ලොකු පැල්ලමක් තියෙන්නේ ඒ වගේ එක. එතකොට මේ අර එන්සයිම් ක්‍රියාකාරීත්වය ඉතාමත් විශේෂයෙන් බලපානවා ගබඩාවක උනත්. දැන් සීතකරණයක් උනත් නිතර මාරන වහනවා නම් මේ එළවලු වලට බලපාන්න පුළුවන්. ඒකට අපි කියනවා මේ මම හිතනවා ෆීල්ඩ් හිට් වයිටල් හිට් කියලා දෙකක් තියෙනවා. ඒකට සිංහලෙන් මොකක්ද දන්නේ අපිට ඒ කියන්නේ ෆීල්ඩ් හිට් කියන්නේ ඇත්තටම මේ පරිසරයේ ක්ෂේත්‍ර උෂ්ණත්වය. ක්ෂේත්‍ර උෂ්ණත්වය කියන්නේ දැන් එළවලු ලොරියක මිනිස්සේ නිදාගෙන આવොත් එහෙම එළවලු ඉක්මනට හානි වෙනවා. හේතුව අර මිනිස්සයාගේ උෂ්ණත්වයත් ඒකට බලපානවා. දැන් එළවලු ඒ අතරේ ශ්වසන ක්‍රියාවලිය පරිවෘත්ති ක්‍රියාවලිය අර එළවලු ගලවලා අපි අස්සන්න නෙලාගෙන තිබුණත් ඒ ගහ ජීවිතත්වයේ තියෙන්නේ. දැන් ලීක්ස් ගහක් ගත්තොත් ජීවිතත්වයේ තියෙන්නේ. එතකොට ඒකෙත් එන්සයිම් ක්‍රියාකාරීත්වය වෙන ඒකෙමුත් උෂ්ණත්වයක් නියුන. එතකොට මේ උෂ්ණත්ව දෙකම එකතු වෙලා එන්සයිම් ක්‍රියාකාරීත්වයට සුදුසු තත්ත්වයක් ඇති කරලා ඊටාම ඉක්මනින් මේක මේ නරක වීමට භාජනය කරනවා. ඒක එක අවස්ථාවක්. ඊළඟට අපි ඊළඟට කතා කරේ තෙතමනේ මේ මිරිස්කුඩු කහකුඩු වගේ 10% නැත්තම් 12ට වඩා යන්න දෙන්න. මොකද 13ට වඩා ජල ප්‍රසත වැඩි වුණ ගමන් පුස් වර්ග හැදෙන්න පුළුවන්. ඒක නිසා මේ පුස් වර්ග හැදුනහම එතන තියෙන භයානකම කියන්නේ ඇස්පර්ජිලස් පැරසිටිකස් කියලා පුස් වර්ගයක් තියෙනවා. ඒකෙන් ඇෆ්ලටොක්සින් කියන මේ විසක් හදනවා. මෙන්න මේ පින්තූරෙන් පෙන්වන්නේ ඇත්තට මේ බඩේරිඟු පාන් වගේ දේවල් වල මේ ඊටම කියන්නේ මේ තෙල් මේ මේදේ ප්‍රෝටීන් තියෙන මේ ධාන්‍ය වර්ගවල ආහාර වර්ගවල මේ ඇෆ්ලටොක්සින් කියන මේ ටොක්සින් එක හැදෙනවා. මේ ඇස්පර්ජිලස් පැරසිටිකස් ඇස්පර්ජිලස් ෆ්ලේවර්ස් කියන මේ දිලීර වර්ග දෙකෙන් තමයි හදන්නේ. ඇත්තට මෙතෙන්දී මට එකක් කියන්න පුළුවන්. අපි දැන්නීම් ගහනවා. දැන්නීම් ගහනකොට අලවන්නේ මොන වගේද? බොහෝ වෙලාවට පාප්පෝලි. පාප්ප හදන්නේ මොනෙන්ද? තිරිඟු පිටි වලින්. දැන් මේ තිරිඟු පිටි වල මේ ඊටාමත්ම හොඳ පෝෂ්‍ය පදාර්ථ දෙන ප්‍රෝටීන් අධිකම ආහාරය තිරිඟු පිටි කියන්නේ. ඉතින් මේකෙන් අලවපුවාම මේ වැස්සට නිරාවරණය වෙනවා. තෙතමනේ ගැන ප්‍රශ්නයක් නෑ. ඉරු එළියේ තියෙන ඔක්කොම තියෙනවා. හැබැයි මේ දැන්නීම් අලවන්නේ කොහෙද? සෙනග ඉන්න තැන්වල. මේ බස් නැවතුම් පළක් අසල ඒ වගේ තැන්වල. එතකොට මේක මේ විස වර්ගයේ ඕන තරම් හැදිලා මේ මිනිසුන්ට යන්න පුළුවන්. ඒ කියන්නේ ඒක වාෂ්ප මේක වාතය හරහා යන්න පුළුවන්. යන්න පුළුවන්. ඔව් මොකද මේ සම්බන්ධ පරීක්ෂණ කරද්දී ඒක ගොඩක් වැදගත්ම දේ තියෙන යන්නගමත් නෑ. වාෂ්ප වලින් විස යනවට වඩා වාෂ්ප වලින් මේ දිලීරය වාතයෙන් දිලීරය යනවා. ඒතකොට ඔය ළඟව කොහොම තියෙන රටකජු. මොකද අපි කොළඹ මේ දිලීර බීජාණු හැදෙනවා නේද? ඒ බීජාණු හුළඟ යනවා. එතකොට ඔය කොළඹ දිස්ත්‍රික්කයේ රටකජු විතරක් අපි කරලා බැලුවා. 40% තියෙනවා ඇෆ්ලටොක්සින් කන්ටැමිනේටඩ්. අපි ඔය ගන්න ඒ සාමාන්‍ය රටකජු කරත්ත ගැන බැලුවොත්. ඒකයි. ඒක දැන් බඩේරිඟු වල එහෙම තෙතමනේ හරියට මේ පවත්වාගෙන ගියේ නැත්තම් තෙතමනේ අඩු ප්‍රමාණයක පවත්වාගෙන ගියේ නැත්තම් මේ දිලීරයට ගොදුරු වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. ඒක තමයි අපේ රටේ බඩේරිඟු වලට මේ ඉල්ලුම අඩු වෙලා තියෙන්නේ විශේෂයෙන් මේ මෙන්න මේ දිලීරයෙන් හැදෙන ඇෆ්ලටොක්සින් ඉඳ. ඉතින් අපි අර තෙතමනේ හරියාකාරව පවත්වාගෙන ඒ ගබඩා ගන්න හරියාකාරව කරොත් එහෙම අපිට පිටරටින් ගෙන්නන්න ඕනේ නැහැ මේ බඩේරිඟු. ඒ වගේ අපිට ගොඩාක් මේ අවාසිදායක තත්ත්ව ඇති වෙනවා මේ අපි මෙතුමා සඳහන් කරපු
තත්ත්ව පාලනය කරගත්තේ නැත්තම්. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ඒ වගේම රාජනායක මහත්තයා අපි විසවීම ආහාර විසවීම කියන කාරණාවට ගත්තොත් සමහර හතු වර්ග සමහර මාළු වර්ග ඒ වගේම මඤ්ඤොක්කා ගැන අපි කතා රටකජු ගැන කතා කරා. මේ සමහර ඒවා අපි නොහිතන විදියට විස වෙනවා. ආසාත්මිකතාවයන් ඇති වෙනවා. සමහරුන්ට අපි ඇලර්ජි කියලා කියන්නේ එහෙමත් වෙනවා. ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරොත් වටිනවා. මාළු වර්ග කිව්වම මෙන්න මේ පෆර් ෆිෂ් කියලා මේ විශේෂයෙන්ම මාළු වර්ගයක් ඉන්නවා. ජපානයේ මේක හරි ප්‍රසිද්ධයි මේ ෆූගු ඩිෂ් එක කියලා කියන්නේ. මේ මාළු කැල්ලක් ඉතාම අධික මිල ප්‍රමාණයක් වෙනවා. මේකේ තියෙනවා මේ ටෙට්‍රාඩොටොක්සින් කියලා විස වර්ගයක් හැදෙනවා. මේක මේ මාළු කාලා 100 ගණනක් මැරෙන වසරකට මේ මිලත් අධිකයි. ඒ වගේම මේ විස සහිත මාළු මේක මේ විස වර්ගයේ මේ හරි ප්‍රසිද්ධයි මේ ටෙට්‍රාඩොටොක්සින් කියන එක. ඊළඟට මේ ෂෙල් ෆිෂ් කියලා තියෙනවා. මේ ජෙලි ෆිෂ් කියලා එහෙම තියෙන්නේ. ඒගේ විස වර්ගය තමයි මේ තියෙන්නේ. ඒකත් සැක්සිටොක්සින් කියන විස වර්ගය ඉතාමත්ම මේ අහිතකරයි. දැන් මේකෙන් අපි මේ ෂෙල් ෆිෂ් වල තියෙන එකෙන් අපි සෛල වල තියෙන සෝඩියම් කැල්සියම් චැනල්ස් නැත්නම් මේ මාර්ග අවහිර කරනවා. ඒකෙන් තමයි අපිට ගොඩාක් වෙලාවට මේක බලපාන්නේ මේ විස වර්ගයේ. ඊළඟට අපි ගමු මඤ්ඤොක්කා. මේ ඔබතුමා අහුවා දැන් මඤ්ඤොක්කා ගැන. මේකේ තියෙනවා මේ මඤ්ඤොක්කා. මඤ්ඤොක්කා වල තියෙනවා මේ සයනෝග්ලූකාගන් කියලා සංයෝගයක්. නැත්නම් මේ ලිනමරින් කියලා කියන්නේ ඒකට. ඒකේ තියෙනවා මේ ග්ලූකෝස් කාණ්ඩයයි සයනයිඩ් කාණ්ඩකුයි සම්බන්ධ වෙලා තියෙනවා. මේක මේ ලිනමරේස් කියන එන්සයිම් එකට සම්බන්ධ වුණොත් එහෙම මේක කඩනවා ග්ලූකෝස් ඇසිටෝන් සහ මේ හයිඩ්‍රජන් සයනයිඩ් වලට. එතකොට හයිඩ්‍රජන් සයනයිඩ් වල විස වීමෙන් තමයි ඔර මඤ්ඤොක්කා වලින් අපිට විස සහිත බව කියන්නේ. හැබැයි මේ ලිනමරේස් කියන එන්සයිම් එක තියෙන්න ඕනේ. ඒ වගේ මේ අල පළුදු වුණාම නේද? පළුදු වෙච්ච අල ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරාමද මේක සිද්ධ වෙන්නේ කොහොමද? අල පළුදු වුණාම මේකේ සුළු ප්‍රමාණයක් ලිනමරේස් එන්සයිම් එක තියෙන්න පුළුවන්. මේ නමුත් විශේෂයෙන් දැන් මඤ්ඤොක්කා ඉඟුරු කාපුවම මැරෙනවා කියන්නේ. ඉඟුරු වල තියෙනවා ලිනමරේස් කියන එන්සයිම් එක. ඒකෙන් තමයි මේක සිද්ධ වෙන්නේ. නමුත් මේ එන්සයිම් කියන්නේ ඔක්කොම ප්‍රෝටීන් වර්ග. මේක තාපයට භාජනය කරාම ප්‍රෝටීන් වල ගුණහානිය වෙන හින්දා මේ ක්‍රියාකාරීත්වයක් තියෙන්න බෑ. නමුත් හැබැයි අපි ඒ වුණාට අවදානමක් ගන්න හොඳ නෑ. මඤ්ඤොක්කා ඉඟුරු එකට කාලා. ඒක නිසා අනිත් එක තමයි මේ මඤ්ඤොක්කා කියන එකේ මේ විවෘත භාජනික විවෘතව සම්බන්ධ කියන. මොකද හයිඩ්‍රජන් නිදහස් මෙතුමා මහාචාර්යතුමා කිව්වා වගේ නිදහස් හයිඩ්‍රජන් සයනයිඩ් තියෙනවා මේ වාෂ්ප වෙලා එළියට යන්නේ. ඉතින් ඒක නිසා ඒක අර අපි එහෙම විවෘත භාජනයක ගොඩාක් වෙලා රත් කරාම ඒ හයිඩ්‍රජන් සයනයිඩ් ඉවත් වෙනවා. අනිත් එක දැන් මේකේ අපිට ඕනේ වෙන්නේ ප්‍රමාණය මේකේ තියෙන ප්‍රමාණය අපිට ගොඩාක් විස සහිත නැහැ. මේකේ තියෙන මේ විස සහිත ප්‍රමාණය මම ඒක කියන්නම් මේ අපිට විස වෙන්නේ කොච්චරද කියලා. මේ 100 දැන් අපි ශරීරයේ කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් 100ක් වෙන්න ඕනේ. අන්න ඒ ප්‍රමාණය 1 කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් 100ක්. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 50ක් නම් මේ මිලිග්‍රෑම් 500ක් විතර මේ 5000ක් විතර වගේ එන්න ඕනේ. ඒ කියන්නේ ඒ වගේ ප්‍රමාණයක් එන්න ඕනේ. ඒක බයවීමක් වෙන්න ඕනේ නැහැ. හැබැයි මේක අධික මාත්‍රාවක් නෑ. ඇත්තටම දැන් වාස විද්‍යාවේ හැම වෙලේම කියන්නේ toxicity is depending on the dose. මාත්‍රාව අනුව තමයි මේ විස සහිත බව ඇති වෙන්නේ. දැන් ජලයේ විස නැහැ. නමුත් ජලයේ අධික ප්‍රමාණයක් පාවිච්චි කරාම මැරෙන්න ඉඩ තියෙනවා. අපි අර හෝමියෝස්ටැටික්ස් කියන එක නැති වෙලා ඊළඟට දැන් ලුණු කියන එක විස සහිත දෙයක් නෙවෙයි. නමුත් ලුණු ග්‍රෑම් 750ක් ආපුවම මැරෙනවා අපි. ඉතින් ඒ වගේ මේ කයිද දන්නෙත් නැහැ දැන්. මේ ඉතින් මේකේ මේ අර මේ අධික ප්‍රමාණයක් ඕනේ මේක මේ සයනයිඩ් මේ කියන විදිහට ඒ මාත්‍රාව කියන එක හරි වටිනවා. මොකද දැන් අපි හිතනවා දැන් මම නම් ওই මඤ්ඤොක්ක කෑවා ඉඟුරු කෑවා මට ඔහොම එකක් නැහැ කියලා පිළිසක් ඉන්න පුළුවන් සමහර විට. නමුත් උතන මාත්‍රාව වටින්නේ හැමතිස්සෙම රාජනය වන්ද මතක් කරපු දේ මේ මිලිග්‍රෑම් ගාන එයාගේ ඇඟේ තියෙන බරත් එක්ක සාපේක්ෂව තියෙන්නේ. දැන් අපිට මෙතන ඉන්න අපි 4 දෙනාගේ බර අනුව අපිට විස වෙන ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. කිලෝග්‍රෑම් එකකට මෙච්චරක් වෙන්න ඕන කියලා තමයි කියන්නේ. ඒ නිසා මේ ප්‍රමාණය සාහිමකටපත් වෙනකන් ඒ උත්තරේ එන්නේ නැහැ. අනිත් එක අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕන අපේ සමාජයේ ඉන්න සංවේදී කාණ්ඩ. සංවේදී කාණ්ඩ කියන්නේ කුඩා මේ ලදරුවන්, කුඩා ළමුන්
කිරිදෙන මව්වරුන් ගැබිඩි මාතාවන් ලෙඩුන් සහ වයසක අය ඕගොල්ලොන්ට මේක වෙනස් වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ගේ ශරීරයේ ස්වභාවය මේ වෙනස් නිසා කියන්නේ දුර්වලකම් තියෙන නිසා සමහරුන්ගේ කුඩා ලදරුවන්ගේ කුඩා ළමයින්ගේ ප්‍රතිශක්ති කරන පද්ධතිය ස්නායු පද්ධතියම සම්පූර්ණයෙන්ම මේ සම්පූර්ණ වෙලා නැහැ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. එතකොට අර දෙන්නෙක් පෝෂණය කරන හින්දා ගැබිණි මාතාවකුයි කිරිදෙන මාතාවකුගේ මේ ප්‍රතිශක්තිකරණය අඩු වෙලා තියෙන්න පුළුවන්. ලෙඩෙක් කියන්නේ කොහොමද ප්‍රතිශක්තිකරණය අඩු වෙලා තියෙන හින්දා ලෙඩ වෙන කෙනෙක්. ඊට පස්සේ මේ වයසක අය කියන්නේ ප්‍රතිශක්තිකරණය අඩු වෙලා කෙලීම ඉතින් මේ ජීවිතේ අවසාන භාගය ගත කරනවා. ඉතින් ඒගොල්ලොන්ට මේ වසක් විසක් ගියොත් එහෙම සාමාන්‍ය කෙනෙකුට යන ප්‍රමාණය වඩා වෙනස්. ඉතින් ඒව සලකලා බලලා මේ තමයි මේ ගණන් තීරණය කරලා තියෙන්නේ. ආහාර වර්ග දෙකක් එකට එකතු වුණාම ශරීරය තුළ ඇති කරන රසායනික සංයෝග ආදී ගැන අපට කතන මහාචාර්යතුමා ඔය හාල් මැස්සොයි තක්කලි නිතර අනුභව කරාම කෑහම මේ මුත්‍රා ගල් ඇති වෙනවා කියලා මතයක් තියෙනවා. ඒක ඇත්තක් තියෙනවා. අපි ඔය ඉතිසෙල්ලත් වශයෙන් කතා කරලා තියෙනවා. ඒ වගේ දෙයක් හාල් මැස්සන්ගේ කැල්සියම් ගොඩක් තියෙනවා. තක්කලි වල ඇසිඩ් ගතියට ඔක්සලේට් බලපානවා. ඒ වගේම තක්කලි විතරක් නෙමෙයි හසන්ත උතන තියෙනවා කතුරුරුංග වගේ ಜಾති. එතකොට කතුරුමුරුංගත් පරිප්පුත් වගේ ಜಾති. ඔය එකිනෙකට මිශ්‍ර වෙච්ච ආහාර ගත්තාම කැල්සියම් ඔක්සලේට් ඇඟේ හැදෙන්න පුළුවන්. හැබැයි හසන්ත එහෙමයි කියලා අපි ඔක නොකා ඉන්න ඕනේ. අපේ පරිසරයෙන් අපිට උදාහරණ දීලා තියෙනවා. අපි පුළුවන් නම් ඉඳලා හිටලා පිපිඤ්ඤක් එක්කේ ටිකක් කන්න. රාබු ටිකක් කන්න. මේවා දැන් හොයාගෙන ඉන්න රසායන සංයෝග විතර කැල්සියම් ඔක්සලේට් දිය කරනවා. කැල්සියම් ඔක්සලේට් දිය කරන කියන්නේ පරිසරයෙන්ම අපිට උත්තරයක් දීලා තියෙනවා. දැන් බලන්න මේ කවුරු හරි කෙනෙක් නැත්තම් ඔය එක දිගටම නිවිති අපි හිතමු පරිප්පු දාලා උයන එක අපි කියන එච්චර හොඳ නෑ කියලා මිනිස්සුන් කියනවා. කැල්සියම් ඔක්සලේට් ටක් ගාලා හැදෙනවා කියලා. නිවිති වල කැල්සියම් තියෙනවා. ඔක්සලේට් තියෙනවා. ඊට පස්සේ පරිප්පු වලත් තියෙනවා ඔක්සලේට්. මේකේ කතියක් තියෙනවා කියලා. මේක හැබැයි පෝෂණය අතින් බැලුවොත් තියල ආහාරය කොම්බිනේෂන් එකක් වෙනවා. ඒ නිසා මම කියන්නේ කෑම තෝරගෙන කනකොට අපිට දීලා තියෙන හොඳ පරාසයක් ලංකාව වගේ රටක. මේ පරාසය පුරාම ගියොත් අපිට ඒ ගැටලු මතුවෙන්නේ නැහැ. සමහර විස වර්ග කැහුණත් ඔය කොහිල වගේ දෙයක් කාලා තිබ්බ හින්දා ඒක කැපිලා ගිය අවස්ථා තියෙනවා. තියෙනවා. අනිවාර්යයෙන්. තව දෙකකින් එක කැපිලා ගිය අවස්ථා තියෙනවා. ඒවත් ආහාරමයි. ඒවත් ආහාරම තමයි. හොඳයි මහාචාර්යතුමා. ඔව්. ඇත්තට මම අර පළවෙනි සාධකයේ දන්නා එක ගියොත් එහෙම pH කියන සාධකයේට ඇත්තටම මේ pH සාධකයේ අනුව ආහාර අපි වර්ග කීපයකට බෙදෙනවා. එකක් අධික ආම්ලික, ඊගාවට ආම්ලික, ඊළඟට අපි යනවා මධ්‍යම ආම්ලික, ඊට පස්සේ අවම ආම්ලික කියන. ඔය මස් මාළු කිරි බිත්තර ඇයි ඉක්මනට නරක වෙන්නේ කියලා හිතුවොත් හේතුව තමයි ඕක තියෙන්නේ අවම ආම්ලික තත්ත්වේ. ඒකට හරි වේගෙන් බැක්ටීරියා ක්‍රියාත්මක වෙන ඒගොල්ලන්ට ඕන කරන pH එකේ ප්‍රශස්තකයේ ඒකේ තියෙනවා. හැබැයි ඕකේ පල්ලෙහාම ඉන්න අධිආම්ලික කාණ්ඩය ඔය කියන අච්චාරු වගේ જાති කවදක්වත් ඒ තත්ත්වෙට යන්නේ නැහැ. හැබැයි ඒ කෙලවරේ වැඩ කරන ශුද්ධ ජීවුන්තර එතුමා කිව්වා වගේම ඉන්නවා. නැත්තේ නෑ. මොකද වැඩිපුර ආරක්ෂාවක් ඒ තුල තියෙනවා එතන. ඒ නිසා අපි සාමාන්‍ය මේ ආහාර පරිරක්ෂණය කරන්න කල්තබා ගන්න උත්සාහයක යෙදෙනවා නම් අපි දැනගන්න ඕන මේ pH එකේ කීයද මේකේ වැඩ කරන ශුද්ධ ජීවීන්ගේ. ඊට පස්සේ එයාට ඕන කරන පරිරක්ෂණ උපක්‍රමයක් තමයි යොදන්න ඕන. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු මේ මස් මාළු වගේ ඒවා කෑන් කරන්න ගත්තොත් එහෙම අපි ඒකේ උෂ්ණත්වය ඉතාම ඉහළ මට්ටමකට ගෙනියන්න වෙනවා මේවා කරන්න. හැබැයි දැන් අද වෙනකොට වෙළඳපොළට යනවා පිටරට වෙළඳපොළට අපේ තියෙන ඇඹරල් අච්චාරු වසන්ත. ඇඹරල් අච්චාරු මැද පෙරදිග ඔය USA වගේ රටවල ගොඩක් යනවා. ඇඹරල් අච්චාරු වල අපි එච්චර මහන්සි වෙන්නේ නැහැ. මොකද ඇඹරල්ලා කියන එක යන්නේ ඇසිඩ් රේන්ජ් එකේ. ඒකද කෑන් එකේ තියෙන කෝටින් එක ගැන අපි බලාපොරොත්තු වෙනවා අනිවාර්යෙන් ඇසිඩ් රෙසිස්ටන්ට් වෙන්න ඕන අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරන්න නැති වෙයි. ඒ ටික බලන්න ඕන. නමුත් කල්තබා ගැනීමේ තාක්ෂණයේදී වැඩි උෂ්ණත්වයකට අපි ගෙනියන්නේ නැහැ ඒක. ගෙනියන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මේ ක්ෂුද්‍ර ජීවීන්ට අවශ්‍ය වෙන බාහිර සාධක අභ්‍යන්තර සාධක හරිම වැදගත් කල්තබා ගැනීම ගැන කතා කරනකොට. ඒ වගේම අධි අවදානම් සහිත ආහාර ගැන කතා කළා. කිරි බිත්තර මස් මාළු නේද පිසින ලද ආහාර ස්වභාවයෙන්ම ඉක්මනින් නරක වීමේ ස්වභාවයක් තියෙනවා. විෂ වර්ග එකතු වීමේ ස්වභාවයකුත් තියෙනවා නේද? අපිට ඒ ගැනත් කතා කරන්නට. දැන් ඇත්තටම කිරි බිත්තර කිව්වම මට මේ බිත්තර ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුණා. බිත්තරයක් හේදුවොත් එහෙම ඒක මේ ස්වභාවිකවම තියෙනවා මේකේ මේ බිත්තරේ ආරක්ෂිත පටලයක්. ඒක නැතුව ගිහිල්ලා ඉක්මනට නරක වෙනවා. ඉතින් ඇත්තටම අපි බිත්තරේ අපි පරිභෝජනයේට මේ පෙර පරිභෝජන ගන්න අවස්ථාවේ තමයි හොදලා ගන්න ඕනේ. අනිත් එක තමයි බිත්තරයක් ගබඩා කරනකොට. ඒකේ පැත්තක් තියෙනවා.
බිත්තරයක මේ හැඩය ගත්තොත් මෙන්න මෙහෙම තියෙන්නේ. මෙහෙම මේක තමයි ෂාප් පෙන් කියනවා. මේක බ්ලන්ට් පෙන් කියලා තියෙනවා. මෙතන තියෙනවා එයා ගැප් කියලා එකක්. එතකොට බිත්තරේ මේ ආකාරයට ගබඩා කරොත් අපිට කල් තියාගන්න පුළුවන්. මේ අනිත් පැත්තට ගබඩා කරොත් මේකේ කල් තියා ගැනීමේ ප්‍රමාණය අඩුයි. එහෙම ඒකයි හෝදන එකයි ගැන තියෙනවා මේ ප්‍රායෝගිකව මේ කරපුවා. අනිත් එක තමයි මේ බිත්තරවල අමුයෙන් බිත්තරේ කහමදිය සුදුමදිය දෙක කලවම් වුණොත් එහෙම මේකේ කිසිම ගුණාත්මක භාවයක් නැති වුණා. ඒකෙන් අපිට හානියක් සිද්ධ වෙනවා. මොකද බිත්තරේ සුදුමදියේ තියෙන ඇවිඩීන් කියලා ප්‍රෝටීන් එකක්. ඊළඟට කහමදියේ තියෙනවා බයෝටින් කියලා ප්‍රෝටීන් එකක්. මේ දෙක ඉතාමත් ආකර්ශනීයයි. එතකොට මේ ඇවිඩීන් බයෝටින් දෙක සම්බන්ධ වුණාම බයෝටින් කියන්නේ විටමින් B7. ඒක සමහර ආහාර වර්ග හදද්දී ඔය කලවම් කරනවානේ කලවම් වෙනවානේ. මෙහෙමයි. ඇත්තටම දැන් මොන හරි ලුණු හරි මොන හරි දාලා කලවම් වුණත් යම් ප්‍රමාණයක් ඉතුරු වෙනවා. නිකම්ම අමුින්ම කලවම් කරුත් එහෙම අර දෙක බයින්ඩ් වෙලා අපිට බයෝටින් නැතුව වෙනවා. හිසකයා තුනී වීම, එතකොට මේ කෙස් හැලීම, ඊළඟට මේ අර හැමේ කොටු කොටු වගේ ගතියක් එන්නේ. මොනවද ඒකට කියන්නේ? කොරළද? මේ දී වගේ එන ගතිය. එතකොට රෙඩ් රෑෂ් රතු පාට මේ රෑෂ් එකක් වගේ එන මේ බොඩි ඕපනින්ග්ස් එන එක කියන්නේ විවෘත වීම වෙනවා. ඊළඟට මේ ඇහැ, නාසය, මේ මුඛය සහ ගොද මාර්ගයට මේ ආසාත්මික වගේ මේකක් කියන මේක ගොඩාක් අඩු වුණාම බයෝටින් කියන එක. බයෝටින් කියන එක විටමින් B7 මේක අපිට ඉතාමත්ම මේ අත්‍යවශ්‍ය මේ. හැබැයි තවත් රිස්ක් එකක් තියෙනවා උතන. සමහර බිත්තර පුරුදු වෙලා තියෙනවා උටේ කඩලා බිත්තරේ පිටින් බොනවා. එතකොට තමයි ඊට පස්සේ තව අනතුරක් තියෙනවා. අපි වෙන ආහාරයකින් ගන්න බයෝටින් ටික උනත් මෙයාට පුළුවන් අල්ල ගන්න. අන්න ඒකයි. හරියට හරි. ඔව්. ඒක හරි. ඒ නිසා බිත්තර තම්බල කන එක ඒක උෂ්ණත්වය නිසා අරයාගේ තියෙන අර ප්‍රෝටීන් එක ගුණාහානිය වෙන එක එතෙන්දි වාසියක් වෙනවා අපිට. එහෙම එකක් තියෙනවා. බිත්තර අමුයෙන් බොනවයි කියන එකට රිස්ක් එකක් තියෙනවා. බයෝටින් බයෝටින් වල පුළුවන් අපි වෙනත් ගන්න ආහාරයක තියෙන ඒ ඇවිඩින් වලට වෙනත් ගන්න ආහාරයක තියෙන බයෝටින් ටික නැති කරලා දාන්න. කහමදේ තියෙනවා බයෝටින් කියන විටමින් එක. සුදු මදේ තියෙනවා තව සංයෝගයක්. ඒ දෙක මික්ස් වුණාම ඒ බයෝටින් අපිට උරා ගන්න බැරුව යනවා. ඔව් එහෙම. ඒක තමයි හරි කතාව. ඔව්. ඒක උරා ගන්න බැරුව යනවා. එතකොට අපිට ලැබෙන්න තියෙන විටමිනයක් නොලැබී යනවා. නොලැබී යනවා. මහාචාර්යතුමාගේ විදිහට ඇවිදින් ශරීරගත වුණාම වෙන කෑමකින් ලැබිලා තියෙන බයෝටින් ටික උරා ගන්නත් බැරුව යනවා. ඒකයි තියෙන්නේ. ඒක ටිකක් භයානක තත්ත්වයක්. ඉතින් අනිත් එක දැන් මේ ප්‍රෝටීන් අපිට එච්චර මේකක් වෙන්නේ නැහැ. දැන් අපිට ওই ප්‍රෝටීන් එකක් ඇඟට ගියාම මේක මේ ඇමයිනෝ අම්ල වලට කැඩිලා ඒකෙන් තමයි අපේ වැඩ ක්‍රියාකාරීත්වයට බලපාන්නේ. ඉතින් ඒක නිසා මේක ප්‍රෝටීන් වල ගුණහානි වුණා කියලා මේක බැද්දා කියලාවත් තැඹුවා කියලාත් කිසිම ප්‍රශ්නයක් නැහැ. අවසාන ගන්නේ ඇමයිනෝ අම්ල. අවසාන ගන්නේ ඒ ඇමයිනෝ අම්ල සහ ප්‍රෝටීන් වල. හොඳයි. ආහාර විසවීම සහ නරක් වීම ගැන ටෙලිවිෂන් ඉස්කෝලෙන් කතා කරන්න මේ එකම පාඩමක් කොටස් දෙකක් හැටියට අපි විකාශය කරන්න. මට අවසර දෙන්න පාලක මැදට යන්න පණිවිඩ කීපයක් සහ. ආහාර විසවීම සහ නරක් වීම ගැනයි ටෙලිවිෂන් ඉස්කෝලෙන් කතා කරමින් තිස්ස ජනනාය ගුරුතුමා. හොඳයි. අපි කතා කර හිටියේ ආහාර, ජලය, ඒවායේ තියෙන ගුණාත්මය ආදී කරුණු ඒවා නරක් වෙන ආකාරය පිළිබඳව. විශේෂයෙන්ම මේ ඔබ දැකලා ඇති සමහරට ප්‍රවෘත්ති පත්‍රවල තියෙනවා අසූචි මිශ්‍ර ජලය. ඊළඟට සමහර තැන්වල තාලා තියෙනවා අසූචි මිශ්‍ර යෝගට් විකුණනාට දඩ. අසූචි මිශ්‍ර ආහාර විකුණනපු ආපනශාලාවක් සීල් කරලා ඔන්න ඔය වගේ කතාවක්. දැන් මේක ඇහෙනකොටත් අපිට නිකන් හරි අවුල්. අසූචි මිශ්‍ර යෝගට් කියපුවාම නිකන් හිතට හරි අවුල්නේ. මොකද්ද මේ කියන්නේ? දැන් එතකොට මේවය සාම්පල් PHI මහත්තුරු විසින් අරගෙන යනවා. අරගෙන ගිනිහිල්ලා ඉවර වෙලා තමයි ඒක පරීක්ෂා කරලා බලලා මේ අසූචි මිශ්‍ර කියන කතාව හොයාගන්නේ. එතකොට දැන් මං හිතන්නේ ඒක සොයා ගැනීම කරන ගැන එක නෙමෙයි මම කතා කරන්න යන්නේ. මේකේ තේරුම මොකද්ද කියන එක. ඒ තමයි මේ ලෝකේ ඉන්න සියලුම මිනිස්සුන්ගේ ආහාර මාර්ගයේ මහාන්තරය මහ බඩවැල කියන්නේ. අන්නේ මහ බඩවැල ඇතුලේ
අපිත් එක්ක සහයෝගීව ජීවත් වන බැක්ටීරියාව ටිකක් ඉන්නවා. අපි කියන්නේ අර අපි සමහර තැන්වලදී ඉගෙන ගන්නේ සහජීවනය කියලා. ආන්න එහෙම සහජීවීව ජීවත් වෙනවා ඒගොල්ලෝ. ඒගොල්ලන්ගෙන් අපිට කරදරයක් නැහැ. ඒගොල්ලෝ අපේ මහාන්තරයේ ජීවත් වෙනවා විශාල වශයෙන්. එතකොට ඒ මුළු බැක්ටීරියා ඒ මුළු මේ වර්ග ගණනාවටම පොදුවේ කියනවා කොලිෆෝම් බැක්ටීරියා කියලා. එතකොට දැන් අපි හිතමු යෝගට් එකක මේ කියන කොලිෆෝම් බැක්ටීරියාව ඉන්නවා නම් මොකක්ද අපිට ඒකෙන් තේරෙන්නේ මේ යෝගට් නිෂ්පාදනය කොහේ හෝ තැනකදී මේ නිෂ්පාදන ක්‍රියාදාමයේ කොතන හෝ තැනකදී අසූචිවල හිටපු බැක්ටීරියාවෙක් මේකට එකතු වෙලා තියෙනවා. එතකොට ඕකාර ඉංග්‍රීසි පත්තරයේ දානකොට දාන්නේ ෆීකල් කන්ටැමිනේෂන් කියලා. එතකොට සිංහලෙන් දාන්නේ අසූචි මිශ්‍රවීම කියලා. ඇත්තම දේ වෙන්නේ ඇත්තම කතාව අසූචිවල ජීවත් වන, ඒ කියන්නේ මහාන්තරයේ අර ජීවත් වන බැක්ටීරියාව විශාල ප්‍රමාණයක් ඉන්නවනේ. ඒගොල්ලෝ මිනිසාගේ අසූචි සමග එළියට එනවා. දිනපතා එනවා. ඇවිත් සමහර විට ඒක ජලයට මිශ්‍ර වෙන්න පුළුවන්. අපි මේ මොනවා හරි නිෂ්පාදන ක්‍රියාවලියට ඒ ජලය පාවිච්චි කරා නම් ඒකේ අසූචි වල තියෙන මුකුත් නෙමෙයි, අසූචි වල ඉන්න බැක්ටීරියාවෙක් මේකට එනවා. අන්න එතකොට තමයි කියන්නේ අසූචි මිශ්‍ර වෙලා කියලා. ආපෝ අප්පිරියයි වගේ කියලා හිතන් හිටියට හැමෝම ඉතින් ඇතුලේ තියාගෙන තමයි ඉන්නේ නේද? ඔව් අපේ ඇඟේ ඉන්න බැක්ටීරියාවෙක්. හැබැයි හසන්ත මහත්තයා ඒකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒ බැක්ටීරියාව ඉන්නවා කියන්නේ මේ නිෂ්පාදන ක්‍රියාවලිය හයිජිනික් නෑ කියන එක. ඒ කියන්නේ මේක පිරිසිදු නෑ කියන්න ඉන්ඩිකේටර් ඕගනිසම් එකක්. ඒ කියන්නේ එයා ඉන්නවා කියන්නේ දර්ශකයක්. ඒතකොට එයා ඉන්නවා කියන්නේ වෙන රෝග හදන බැක්ටීරියාවොත් ඉන්න පුළුවන් කියන එක එකෙන් කියවෙනවා. එතකොට තව කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඉතින් මොකටද රෝග හදන බැක්ටීරියාවම හෙව්වනම් හරිනේ කියලා. නමුත් රෝග හදන බැක්ටීරියාව හොයන්න තියෙන පරීක්ෂණවල සංකීර්ණතාවයයි ඒකට ගතවන කාලයයි ගත්තාම ඊට කලින් ඉතා ඉක්මනින් කොලිෆෝම් බැක්ටීරියාව ඉන්නවද කියලා හොයාගන්න පුළුවන්. අසූචි වල ඉන්න බැක්ටීරියාව ඉන්නවද කියලා හොයාගන්න පුළුවන්. එතකොට අසූචි වල ඉන්න බැක්ටීරියාව මේ ආහාරයේ ඉන්නවා නම් එකෙන් කියවෙන්නේ මේ නිෂ්පාදන ක්‍රියාවලියේ කොතනින්ද හෝ ඒ අසූචි වල ඉන්න බැක්ටීරියාව මේකට ඇවිත් තියෙනවා. එකෙන් කියවෙන්නේ මොකද්ද එතකොට? ඒ කියන්නේ මේ නිෂ්පාදන ක්‍රියාවලියේ හයිජිනික් කන්ඩිෂන් එක. ඒ කියන්නේ සෞඛ්‍ය ආරක්ෂිතභාවය නැහැ. ඒ නිසා මේකේ ව්‍යාධි ජනකව ඉන්න පුළුවන් නිසා මේක සෞඛ්‍ය ආරක්ෂිත නැහැ කියන එකයි ඒකෙන් කියවෙන්නේ. ඉතින් ඕවා සමහර වෙලාවට මිනිස්සුන්ට අර මාධ්‍ය වලින් කියනකොට තේරුම් ගන්න විදි ගොඩාක් වෙනස් වෙනවා. ඉතින් දවසක් බස් එකක රේඩියෝ එකක් දාලා තියෙනවා. ඉතින් කියනවා මේ ප්‍රදේශයේ ආච්චි කෙනෙකුයි සීය කෙනෙකුයි වාඩි වෙලා යනවා. දැන් අර ගුවන් විදුලියේ කියනවා මේ ප්‍රදේශයේ ආපන ශාලාවක අසූචි මිශ්‍ර වෙච්ච කෑම තිබිලා අත්අඩංගුවට ගත්තා. ඒවා මීට කලින් ආහාරයට ගත්තා මේ වගේ අසනීපයට ලක් වෙලා තියෙනවා. ඒක නිසා ලැබිච්ච ඔත්තුවක් අනුව තමයි මේක වැටලීම කළේ. දැන් ඒක සීල් කරලා කියලා දැන් නිවේදනය යනවා. ඒතර සීයා කියනවා මේ කාපුන්ගේ නහය තිබුණ නැද්ද මන් දන්නේ මේ අසූචි මිශ්‍ර ආහාර කෑවේ කියලා. ඒතර ආච්චි කියනවා ඔය මහා ගොඩක් තියෙන්න නැතුව ඇති චුට්ටයි තියෙන්න ඇත්තේ. ඒක දැනෙන්න නැතුව ඇති කියලා. ඉතින් බලපුවාම ඒ දෙන්න තේරුම් ගත්ත විදිය. ඇත්තටම කියනවා නම් අසූචි වල තියෙන જાති මේකේ තියෙනවද? එහෙම නෑ. එහෙම හොයන්නත් බෑ. එහෙම නෑ එහෙම. මෙතන කියන්නේ අපේ ආහාර මාර්ගයේ ජීවත් වෙච්ච බැක්ටීරියාවක් එළියට ඇවිල්ලා ඒ බැක්ටීරියාව ආහාරයට ආවා කියන්නේ සමහර විට චූටි දෙයක් වෙන්න පුළුවන්. ඔහු හරියට වැසිකිලි ගිහින් අත හරියට හොදලා නැතුව මේ නියපොත්තක චුට්ටක් රැඳිලා තිබිලා ඒ යෝගට් හදන මිශ්‍රණය හෝ භාජනය හෝ ඇල්ලීමෙන් එතෙන්ට බැක්ටීරියාව එන්න පුළුවන්. කිරි මාධ්‍යය තුල බැක්ටීරියාව ඉන්නවා කියලා කියන්නේ. ඒතර අපිට තීරණය කරන්න වෙනවා අනිවාර්යෙන් ෆීකල් කන්ටැමිනේෂන් නැත්නම් අසුචි මිශ්‍ර වුණා කියලා. ඒකයි ඒකේ සිදුවෙන සිදුවීම. ඉතින් ඕක හොයන හැටි ආදී තව ගොඩාක් කරුණු ටිකක් තියෙනවා.
මෙතුමලා තමයි ඉතින් ඇත්තටම ඒ ගැන රස පරීක්ෂණය දන්නේ. ඔබතුමා ඇඟිල්ල නියපොත්ත ගැන කිව්වහම සමහර තේ කඩවල එහෙම දැන් නම් බොහොම අඩුයි. ඇඟිලි දෙකක් විතර ඇතුළට දාගෙන නේ අරන් ඉන්නේ. ප්ලේන්ටියට නේද? හොඳයි. ආචාර්ය රාජනායක. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ප්ලේන්ට් එක ගිහම මේ දැන් මට මතක් වුණේ මේ අසුචි මිශ්‍රවට ඊට අමතරව මම දැක්කා මේ ආපනශාලාවක මේ වැඩ කරන කෙනෙක් මේ ඇත්තටම යුනිෆෝම් එකක් කියලා ඇඳුමක් තියෙන්න ඕනේ, පිරිසුදු ඇඳුමක් ඇඳගෙන ඉන්න ඕනේ. ඊළඟට මේ හිස් වැසුමක් දාගෙන ඉන්න ඕනේ. මේ මුකුත් නැහැ. මේ උඩුකයට ඇඳුමක් නැතුව වැඩ කරනවා. මේ දාඩිය මේ අතින් පිහදලා මේ එහෙම කරනවා. ඉතින් ඒ වගේ වෙලාවට අනිත් එක බිත්තර ගත්තාම සමහර අය කෑම හදද්දි බිත්තරේ ගන්න ආයේ මේ හේදිල්ලක් මොකක්වත් නැහැ. කෙලින්ම අර මේ යකඩ මේකේ ගැහුවා අතින් මේව කරලා දාලා බිත්තර කට්ට විසි කරා. ඊළඟට පළවෙනි බිත්තරේ අල්ලනකොට ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන්. ඒකේ අර තියෙන මේ අර සාමාන්‍යයෙන් සතාගේ යම්කිසි මේ අපද්‍රව්‍ය ප්‍රමාණයක් ගෑවිලා තියෙන්න පුළුවන්. ඒක ඔන්න අතේ ගෑවෙනවා දැන්. දෙවෙනි එක අරගෙන දාපුවම තමයි ඊළඟට යන්නේ. ඉතින් ඒක නිසා මේ ගොඩක් වෙලාවට මේ ෆුඩ් පොයිසනින් වලට ඒක බලපානවා. මේ අර පර්සනල් හයිජීන් කියන්නේ නැත්තම් මේ පුද්ගල ස්වස්ථතාවයේ ඊදාමත් බලපානවා. ඉතින් ඔබතුමා කියන්නේ බිත්තර හොදන්න ඕන. මේ බිත්තර මේ පාවිච්චියට පෙර හොදලා ගන්න ඕන. ඉතින් මේ කියන්නේ පාවිච්චියට ආසන්නයේම හොදලා ගත්තා නම් හොඳයි. මොකද පොදුවේ ඔක්කොටම දෙන ඒවට. මේ එහෙම නැත්තම් අර අල්ලන වාරයක් ගානේ මේ ඒකට එකතු වෙනවා. මේ සල්මොනෙල්ලා ශිගෙල්ලා වගේ දේවල්. එතකොට දැන් මේක මේ මෙතුමා කිව්වනේ දැන් මේක මේ හොයන්නේ කොහොමද කියලා. ඉතින් අර මේ ආහාර නේදෙන් කොටසක් අපි මේ බැක්ටීරියා වර්ධන මාධ්‍යයට දානවා. දාලා තමයි මේ ඒකේ වර්ධනය වෙන ප්‍රමාණය අනුව ගණනය කරලා තමයි අපි මේ හොයන්නේ සුද්‍රජීවීන් කොච්චරක් හිටියද කොහොමද කියන එක. දැන් මේ සැෆ්‍රෝල් කියලා මේකත් මේ පිළිකාකාර එකක් වෙන්න පුළුවන්. මේක සාදික්කවල එතකොට මේ බඩේරිඟු වල වගේ මේ හම්බෙන එකක්. ඊළඟට මේ සොලනීන් කියන එක මේක හරි වැදගත්. සොලනීන් කියන්නේ මේ අර්ථපල් වල මෙන්න මේ වගේ මේ රිකිලි සහිත අර්ථපල් සහ කොළපාටුණියකේ හැදෙන කෙමිකල් එකක්. මේකත් මේ පිළිකාකාරකයක් වෙන්න පුළුවන්. ඒක නිසා මේ ආහාර වළකගෙන අනිත් එක මේ බිම්මල් කියන එක. බිම්මල් කියන එක ඊ타මත්ම මේ ගණනේ වර්ග 3ක් හෝ 4ක් තමයි අපිට ආහාර සුදුසු ඒවා තියෙන්නේ. අනිත් ඒවා ඔක්කොම මාරාන්තිකයි. ඒතර අපේ මුතුන් මිත්තු ජීවිත පරදුවට තියලා තමයි මේ බිම්මල් හදලා තියෙන්නේ. දැන් මේකේ මේ විෂ වර්ගයක් තියෙනවා මේ අපේ ස්නායු වලට බලපාන. ඊළඟට ඔක්සලික් ඇසිඩ් ගැන කතා කරා අර මේ කැල්සියම් මේ ඔක්සලේට් මේ වගේ තියෙන කංකුම් වල තක්කාලි ඒ වගේ ගොඩාක් ඒවා තියෙන මේ ඔක්සලික් වල කීලියේටින් ප්‍රොපර්ටි එකක් කියලා තියෙන. ඒ කියන්නේ අර යම්කිසි මේ ලෝහ ආයනයක් එක්ක හොඳ සම්බන්ධයක් කීප ආකාරකින් සම්බන්ධ වෙලා සංයෝගයක් හදන්න පුළුවන්කම තියෙන එක තමයි මෙතන මේ විශේෂම දේ. අර මේකේ විශේෂයිත භාවයට හේතුව මේ ඊළඟට මඤ්ඤොක්ක ගැන අපි කතා කරා. ඊළඟට මේ සමහර මේ ෆර්න් වර්ග නැත්තම් මේ මඩු වගේ මීමන ಜಾති තියෙනවා විස සහිත ඒවා. මේවා දැන් මේ සත්තු හරක් හරි මේ එළුව හරි ආහාරයට අරගෙන අපි කිරි ගත්තත් එහෙම එනවා. අපි බිත්තර ගැන කතා කරා. ඊළඟට මේ මාළු ගැනත් කතා කරා. ඊළඟට මේ මාළු වලට මේ ෆෝමලින් දාන එක දැන් නම් ගොඩාක් දුරට අඩුයි. මේ කල් තබා ගන්න ෆෝමලින් දාන එක අපිට මේ අහු වෙලා තියෙනවා. දැන් නම් ගොඩක් අඩුයි. නමුත් ඒක ඉතාමත් අහිතකරයි. දැන් මෙලමයින් කියන එක පහුගිය කාලෙක ඉතාමත්ම සුප්‍රසිද්ධ කාරණයක් වුණා මේ කිරිපිටි වලට ඇඩ් කරපු එක. මේක තමයි සංයෝගේ. මේකෙන් කරන්නේ කිරි වලට වතුර දාපුවාම මේකේ තියෙන ඝන ද්‍රව්‍ය ප්‍රමාණය අඩු වෙනවා. ප්‍රෝටීන් අඩු වෙනවා, මේදේ අඩු වෙනවා. ඉතින් මේ මෙලමයින් කියන මේ සංයෝගය දාපුවාම ඝන ද්‍රව්‍ය ප්‍රමාණයත් මේ ගාන්ට එනවා, ප්‍රෝටීන් ප්‍රමාණයත් වැඩි වෙනවා. මොකද මේ නයිට්‍රජන් වලින් ප්‍රෝටීන් ප්‍රමාණය නිර්ණය කරන නිසා මේ අපිට මේකෙන් නයිට්‍රජන් 6ක් හම්බ වෙනවා. ඒක නිසා ඊළඟට මේ මැලතියෝන් කියන එක පාවිච්චි කරා මේ කරවල මේ කල් තියාගන්න. දැන් මැලතියෝන් තහනම් ඒ වුණත් මේ සමහර වෙලාවට මේ තියෙන වල මුං ඇට වලට
අර වගේවට මේ සුදු කෘමි හානිය වළක්වන්න ගුල්ලෝ කෘමි හානිය නවත්තන්න. දැන් ඉස්සෙල්ලා කතා කරා ගුල්ලෝ ගහපු ආහාරයකට ඒකේ තියෙන ආහාරය අපිට අවශ්‍ය පෝෂණ කොටස් ගුල්ලන්ව ගන්නවා කියලා. ඊට අමතරව ගුල්ලා ආහාරය අරගෙන බහිස්රාවය කරන්නෙත් ඒකේ. අනිත් ඒ ගුල්ලා කියන සතා පරිසරයේ ඉන්න සතෙක්. පරිසරයේ විතාමත්ම අපවිත්‍ර මේ විශේෂිත මේ දේවල් තියෙන තැන්වලත් සැරසරන්න පුළුවන්. ඇවිල්ලා අර ආහාරය පරිභෝජනය කරලා මේ බාහිර මේ යාගේ බහිස්රාව්‍ය ද්‍රව්‍ය මේ ආහාර වලට මේ ආහාර මත හෙලපුවාම ඒවත් එනවා අපිත් එක්ක මේ අපිට අපේ ආහාරයට. ඉතින් ගුල්ල ගහපුවා මේ කොහෙත්ම සුදුසු නෑ කියන්නේ ඒකින්ද තමයි. ඉතින් මේ ඊළඟට DCD මේක නම් ඇත්තටම දැන් මේ තනකොළ වලට ගහපු එකක් කියලා කියන්නේ මේ නවසීලන්තේ මේ කියන්නේ හරක්ගෙන් එන ගව මූත්‍රායි ගොමයි දෙක නිසා යූරියා ඇමෝනියා දෙක හැදෙනවා. ඒක පසේ තියෙන නයිට්‍රකාරී බැක්ටීරියා වලින් නයිට්‍රික් ඔක්සයිඩ් දෙකට හදනවා. මේවා හරිතාගාර ආචරණයට බලපාන වායු. ඒක නිසා මේක මේ පොළොවට දැම්ම අර බැක්ටීරියා නාශනය කරන්න. එතකොට යූරියා ඇමෝනියා දෙක පොහොරක් විදිහට මේ වෙලා හොඳට තනකොළ වෙලා මේ ගවයන්ට ආහාරයක් සපයනවා කියලා. නමුත් මේ ඒක තනකොළ වලින් ගිහිල්ලා ගවයට ගියා කියන එක තමයි අන්තිමට මේ කිව්වේ. ඊළඟට මේ අර වර්ණක වලින් මේ DNA වල ඒ කියන්නේ අපේ ජානවල මේ හරි මැදින් සම්බන්ධ වෙනවා ජානේ මේ ස්ට්‍රෑන්ඩ් දෙකට. ඒ දෙකට සම්බන්ධ වුණාම මේක මේ DNA මොකක්ද ඒකට කියන්නේ මේ නෑ අර රිප්ලිකේෂන් එකට කියනවා ප්‍රතිවලිත වීම නවත්තනවා. ඒ කියන්නේ zip එකක් කරන විදිහට මැදින් අපි ක්ලිප් එකක් ගැහුවොත් zip එක අරින්න බෑනේ. ඒ වගේ ප්‍රතිවලිත වීම කියන්නේ DNA එකකින් තව DNA එකක් හදන්න ඕනේ සෛල අපේ හදනකොට. ඔව්. එතකොට ඒකට DNA එක දිග ඇරෙන්න ඕනේ. ස්ටෑන්ඩ් එක. ඔව් අර ෂිප් එක දිග ඇරෙනවා වගේ. එතකොට මැද්දෙන් කට්ටක් ගැහුවා ෂිප් එක දිග අරින්න බෑනේ. අන්න ඒ වගේ එකක් ඇති වෙනවා. මේ වගේ මේ වර්ණක සහ මේ ඇක්ටිනින් නියලෝ කියන වර්ණකයි ප්‍රොප්ලේවින් කියන සංයෝගය ඒ වගේ ඒවා ශරීරයට ගිහපුවම මේ පින්තූරේ දාන්න එයාක් ඒක ගැන කියන්නේ. මේ තියෙන්නේ ඒක ඊළඟට මේ තියෙන්නේ අර මං වර්ණකයක් ගිහිල්ලා DNA වල සම්බන්ධ වෙන විදිය. ඊට පස්සේ මේ ටික මම පෙන්නුවා ඉස්සෙල්ලා වර්ණක ටික. ඊළඟට මේ අර කෘතිම මේ පළතුරු ඉදවීමට ඒ කියන්නේ මේකට අපි මේ ඇසිටිලින් භාවිතා කරනවා. මේක කාර්මික ඇසිටිලින්. මේකේ තියෙන අපද්‍රව්‍ය විදිහට කැඩ්මියම් ආසනික් ලෙඩ් මර්කරි කියන බැරලෝහ 4. ඉතින් මේක පළතුරට ඉහින එක කරනවා. නැත්නම් පළතුර මේකේ ගිල්වලා ගන්නවා. එතකොට මේ බැරලෝහ ටික යනවා. සමහරවිට කියනවා මේක පොත් අයින් කරාම හරි කියලා. ඒ වුණාට පොත් අයින් කරනකොට අපි අතින් අල්ලගෙන පොත් අයින් කරන්නේ. එහෙම නැත්නම් පීයෙන් කපනකොට පොත්ත පීයේ ගෑවෙනවා. එතකොට ඒකේ තියෙන බැරලෝහ ඒක ඇතුළට එන්න පුළුවන්. සමහර කෙසෙල් වර්ග තියෙනවා මේ අමුවෙන් මේ ලෙල්ල පැලිලා තියෙන්නේ. මේ විවෘත වෙලා තියෙන්නේ. දැන් කෝලි කුට්ටු වගේ එකක් ගත්තොත් එහෙම පුපුරලා තියෙන්නේ. ඉතින් එතකොට බැරලෝහ ටික ඔක්කොම මේ ඇතුළට ගිහිල්ලා අපිට ශරීරගත වෙන්න පුළුවන්. රජනගමට කොහොමද තෝරගන්නේ? හොඳ කෙහෙල් වර්ගයක් අපි තෝරගන්නේ කොහොමද? ඇත්තට තෝරගන්නේ කෙසෙල් වල දාර බේරලා තියෙන්න බෑ. සම්පූර්ණ වෙලා තියෙන්න ඕන ගෙඩිය. ඒක තමයි කරෙක්ට් මැචුරිටි එකට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක හොඳට ඉදුණ එකක්. නැත්නම් අර දාර සහිත එකයි කෙසෙල් මලේ කොටස් මේ කෙලවරේ තියෙනවා නම් ඒ කියන්නේ මේක නියමාකාරයෙන් පැසීමකට නැත්නම් මීරීමකට භාජනය නොවුන මේ ගැට කියලා කියන්නේ අපි ගැට සහිත කියන්නේ නොමේරු මේ කෙසෙල් මේ වගේ કૃතිම මේ ඉදවීමකට භාජනය කරලා මේ ගත්තේ කියලා. ඇත්තටම දැන් නැට්ටි ඉඳලා පල්ලෙහාටම කහ පාටයි. ඔව්. ඉදවපු ඒවා. පැපොල් නැත්නම් ගස් ලැබු කොහොමද? ගස් ලැබුවලත් වර්ණ වෙනසක් තියෙන්න ඕනේ. ගොඩක් තනි වර්ණයේ තියෙන්න ඕනේ. තිබ්බොත් ඒක මේ විදිහට යොදවපු එක. ගොඩම එක පාටයි. ගොඩම එක පාටයි. අනිත් එක සමහරවිට මේ වගේදී වෙනවා. දැන් ඇසිටිලින් වල කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා මේ භස්මයක් හැදෙනවා. මේක දැන් අර ගිල්ලනකොට හරි ඉහිනකොට හරි මේ ලෙල්ලට නැත්නම් පොත්තට වැදුනහම මේකෙන් පොඩි හානි සිද්ධ වෙලා කළු පාට ලප සහිත බව තියෙන්න පුළුවන්. ලප හැදෙන්න පුළුවන්. ඒ වගේ වෙන්න පුළුවන්. දැන් තියෙන සංයෝගයක් එතරල් කියලා. ඒකෙන් හැදෙන්නේ එතිලින්. නමුත් ෆොස්ෆරික් ඇසිඩ් එක හැදෙනවා ඒකෙන්. ඒක නිසා ඒකෙමුත් වරගේ හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ රචනාවකට අපි දන්නවා අන්නසියෙම ලොකු ගෙඩි තියෙනවා. කෙසෙල් වුණ ලොකු හොඳ පුෂ්ටිමත් කෙහෙල් ගෙඩි දැක්කාම ආසයි තෙනවා. හැබැයි ඒ ලොකු බව අතරේ අන්නාසි ගිරි වුණත් කටු හොඳට ඈත් වෙලා තියෙන ගෙඩියක් තමයි ගන්න ඕනේ.
කටු ඈත් වෙලා කටු ආත නැත්නම් කටු අණුව කියන එක කටු ඈත් වෙලා තියෙන ගෙඩියක් තමයි ගන්න ඕනේ. අඹ වලත් සමහර අඹ වර්ග තියෙන අර නැට්ට ගාමින් පහළට තියෙන ඒක මේකේ ස්වභාවික හැඩේ. නමුත් ගොඩක් අඹ වල ෂෝල්ඩ් අප් කියලා කියනවා. මතකද අපි මේ පෝස්ට් හවුස් ටෙක්නොලොජි වල කරපු එක මේ නැට්ට ගාමින් උඩට මේ නෙරලා තියෙන්න ඕනේ අඹ ගෙඩිය. එතකොට තමයි නියම පැසීමකට භාජනය වෙලා තියෙන්නේ. ඒ විදිහට අපිට ඒ වගේ තේරීම් වලට මේ තෝරාගන්නට ඒ ක්‍රමවේද භාවිතා කරන්න පුළුවන්. මොකද කෙසෙල් වල දාර බේරලා අර මලේ කොටස් නැති වෙන්න ඕනේ. අන්නාසි ඔය වගේ අර මේ දැන් වරක ගෙඩියක් කොස් ගෙඩියක් වුණත් පැහිලාද කියලා බලන්න කටු හොඳට ඈත් වෙලා හොඳටම මේ ඈත් වෙලා තියෙන පිටත පෘෂ්ඨේ මේ එළවලු වර්ගත් ඒ වගේම පුළුවන්. එළවලු වර්ගත් ඒ වගේම පුළුවන්. මේ ගොඩක් වෙලාවට මේ ඇත්තටම එළවලු මේ නැවුම් බව තියෙන්න ඕනේ. එළවලු වල නැවුම් බව තියෙන්න ඕනේ. අනිත් එක ගොඩක් මේ මෝරුපු එළවලු සමහර වෙලාවට හොඳ නැති වෙනවා. දැන් මුරුංග වගේ එකක් ගොඩක් මේරුවොත් කන්න බැරි වෙනවා. අනිත් එළවලු මේ තේර තියනවා දැන් ගෙදර අපි හිතමු ඔබතුමා අරන් ගියයි කියලා අමුමිරිසුයි බණ්ඩක්කයි ඔය රසායන විද්‍යාත්මක ඔන්න ඔය දෙක අමුමිරිසුයි බණ්ඩක්කයි කියලා ඔබතුමා එකතැන බෑග් එක දාලා තිබ්බොත් බණ්ඩක්ක මේරියෙන් පටන් ගන්නවා අමුමිරිස් නිසා. ඒක අර මේ වගේ කෘතිම විදිහට තියෙනවා. කෘතිම විදිහට අර තක්කාලිත් එක්ක දාලා තියපුවාම මොන හරි පලා වර්ගයක් ඒ තක්කාලි වලින් එන එතිලීන් හින්දා පලා වර්ගයේ කුල පාට කහ පාටට පාටෙන් ඉක්මනට යනවා. ඒක කොළ ටිකක් හැලෙනවා. කොළ ටික හැලෙනවා. අනිත් දැන් කෙසෙල් ගෙඩි කැනක කෙසෙල් එක ගෙඩියක් යදුනහම අනිත් එක ඉක්මනට ඉදෙනවා. ඒ කියන්නේ අරකින් නිකුත් වෙන එතිලීන් මේ හින්දා මේක ඉදීමට භාජනය වෙනවා. ඒක නිසා අපිට මේක ඉදව ගන්න හරි ලේසි මේ ගර්ම කලාපික රටක් නිසා. ඊළඟට මේ අපිට මේ පළතුරු සහ එළවලු වල තියෙන මේ මොනවාද මේ පෙස්ටිසයිඩ් රෙසිඩියුස් නැත්තම් මේ කෘමිනාශක අවශේෂ ඒවා අයින් කරගන්න පුළුවන් අපිට ලේසියෙන්ම දැන් ගෙදරදී මේ උණු රස්නේ ලුණු වතුර ලූක් වෝම් සෝල්ට් සොලියුෂන් කියලා කියන මේ ලුණු වතුර රස්නේ ලුණු වතුරෙන් මේක හේදුවාම පණුවයි බිත්තරයි නැති වෙලා යනවා. අයින් වෙනවා. ඊට පස්සේ හොඳට ජලයෙන් හොදලා ඊට පස්සේ 105ක විතර මේ විනාකිරි ද්‍රාවණයක රස්නේ විනාකිරි ද්‍රාවණයක දාලා තියලා ගොඩාක් රස්නේ වුණොත් එළවලු වලට ගුණහානි වෙනවා. ඒක නිසා අල්ලන්න පුළුවන් සාමාන්‍ය රස්නේ තියෙන මේ විනාකිරි මේ ද්‍රාවණයක 105 විනාකිරි ද්‍රාවණයක එළවලු ටික මේ කලතලා විනාඩි 10ක් මේ වගේ කාලයක් තියලා ඊට පස්සේ අරගෙන මේ පානීය ජලයෙන් හොදලා ගත්තාම මේ අපිට අර ගොඩාක් මේ කෘමිනාශක අවශේෂ බැරලෝහ අයින් කරගන්න පුළුවන්. මොකද ආම්ලික මාධ්‍යයේදී අයින් වෙනවා. ඉතින් ඒක මේ මම හිතන්නේ ගොඩක් වැදගත් වෙයි මේ ගොඩන අනිත් එක තමයි දැන් අපිට විනාකිරි බෝත් මේ 105 ද්‍රාවණයක් හදලා එක දවසකට කන ප්‍රමාණය හොදනවට වඩා මම හිතන්නේ සුමාන සතියකට අවශ්‍ය ප්‍රමාණය හොදලා ගබඩා කරගන්න එක වටිනවා. මොකද ඒකත් ආර්ථික වශයෙන් ලාභයක් සිද්ධ වෙනවා එතෙන්දී. ඊළඟට මේ ෆුඩ් ප්‍රොසෙසිං වලදී මෙන්න මේක අර මම අර කිරිවල මේ කතාවත් මෙතෙන්දී තමයි මේකෙන් බලලා කිව්වේ. ප්‍රෝටීන් ඔක්සිඩයිස් වුණාම මේ ඔක්සිකරණය වුණාම අපිට මේ රස වෙනස් වෙනවා. මේ ඒකයි ඊට පස්සේ මෙතිල් ඇල්කොහොල් හැදෙන එක ගැන මම කිව්වා. ඊළඟට මේ තෙල් මේද නැත්නම් තෙල් වර්ග එකපාරක් බැදලා නැවත රත් කර බැදීමට භාජනය කරොත් මෙන්න මේ ගැඹුරු ඇක්‍රිලමයිඩ් කියන සංයෝගය හැදෙනවා. මේක පිළිකාකාරකයි. මේ අර ඔය මේ එක ලක්ෂණයක් ඔය රෝග ලක්ෂණයක් තියෙන්නේ. මේ ඊළඟට පොලික්ලෝරිනේට් බයිෆෙනිල්ස් PCB මේවත් මේ අහිත කරයි. සමහර මේ කාර්මික මේ නිෂ්පාදන වලින් තමයි මේක ඉන්නේ. ඊළඟට මේ පොලික්ලෝරිනේට් බයිෆෙනිල්ස් මේකත් ඇත්තටම මේ අපිට අහිතකර මේ දෙයක් මේ අපි ඇත්තටම ඉන්ඩස්ට්‍රියල් වේස්ට් වලින් තමයි ගොඩක් වෙලාවට මේක එන්නේ. මේ මාළුන්ගෙන් තමයි ගොඩක් වෙලාවට මේ නැත්තම් හරකුන්ගෙන් මේවා කන්ටැමිනේට් වෙලා තියෙන නැත්තම් හරස් දූහණය වෙලා තියෙන මේ තෘණ ආහාරයට ගන්න සත්තුන්ගෙන් අපිට එන්න පුළුවන්. ඊට පස්සේ ඩයොක්සින් මෙන්න මේක ඉතාමත් වැදගත්. ඩයොක්සින් කියන එක අපි දැන් මේ ග්‍රිල්ඩ් ෆිෂ් ඇන්ඩ් මීට් වලට අපි හරි ආසයිනේ. දැන් අලුත් ට්‍රෙන්ඩ් එකක් නැත්නම් අපිට මේ ලොකු මේ බාබකියු එතකොට ග්‍රිල්ඩ් ෆිෂ් ඇන්ඩ් මීට් හරියට හරි. ඒ දෙකෙන් තමයි මේ ඩයොක්සින් හැදෙන්න පුළුවන්. මේ මස් හෝ මාළු හෝ බාබකියු කරපුවාම ඩයොක්සින් ලේසියෙන්ම හැදෙන්න පුළුවන්. හේතුව ඩයොක්සින් අර සංයෝගයක දිහා බැලුවොත් එහෙම පේනවා බෙන්සීන් මේ අණු දෙකක් තියෙනවා. ඒකට ඔක්සිජන් දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. ක්ලෝරින් හතරක් තියෙනවා.
ඉතින් බෙන්සීන් තියෙන ඇමයිනෝ අම්ල අපේ මේ 4-5ක් විතර තියෙනවා. ආජනීන්, ටිරොසින්, ට්‍රිප්ටොපෑන්, ෆීනයිල්ලැනින් ඒ වගේ ඇමයිනෝ අම්ලවල බෙන්සීන් කාණ්ඩය තියෙනවා. වලල්ලක් තියෙනවා. වලල්ල බෙන්සීන් වලල්ල තියෙනවා. මේක රත් වුනහම කැඩෙන්න මේ ඒ වලල්ල කැඩිලා එන්නත් පුළුවන්. ඊට පස්සේ රත් වෙනකොට ඔක්සිජන් මේ ගිනි ගන්න එකේ ඔක්සිජන් තියෙනවානේ. මේ ඔක්සිජන් සම්බන්ධ වෙනවා මේ මස් වල තියෙන සෛල වල ඕන තරම් ක්ලෝරින් තියෙනවා. එතකොට මේ ටෙට්‍රාක්ලෝරෝ ඩයිබෙන්සෝ ඩයොක්සින් TCDD කියන එක හැදෙනවා. ඇත්තටම මම මෙතෙන්දි මේ ඒක සෞඛ්‍යමය බලපෑම මොකද්ද? සෞඛ්‍ය බලපෑම මේකේ පිළිකාකාරකයි. මම ඉස්සරහට එනවා මේක. අර වියට්නාම් යුද්ධෙදි මේ ඒජන්ට් ඔරෙන්ජ් කියලා මේ කෙමිකල් එක පාවිච්චි කරා මේ වනගහණය අඩු කරන්න නැත්නම් වැවෙන ගස් වැවෙන එක අඩු කරන්න අර ගරිල්ලා මේ කට්ටිය හැංගිලා ඉන්න කෙනා අතර. ඒකෙන් අදටත් ළමයින්ගෙන් මේ ලිම් මැල් ෆෝමේෂන් කියලා කියන නැත්නම් අතපය නැතුව තමයි මේ ඉපදිලා තින්නේ ඔය ඩයොක්සින් කියන්නේ. එතකොට දැන් සෞඛ්‍ය තර්ජනේ පේනව නේද මේ ඩයොක්සින්. ඉතින් අපි ඇත්තටම මේ හිතාමතාම වියදම් කරලා ග්‍රිල් ෆිෂ් ඇන්ඩ් මීට් බාබකියු ගොඩාක් කෑවෙමු. එකක් දෙකක් කෑවට කමන්නේ අපි ඉඳලා හිටලා මොන හරි කනවා. ඒක අර විස සහිත බව මේ බලපාන්නේ මාත්‍රාව මත. මේක නිතරම පුරුද්දක් විදිහට දිගින් දිගටම කන්න ගියොත් තමයි මේක මේ විදිහට වෙන්නේ. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ඔබතුමා වියට්නාමය ගැන සඳහන් කරන නිසා වියට්නාම් යුද්ධයේ අවස්ථාවේ වියට්නාමයේ සමහර ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කරන්න සිද්ධ වුණා. ඒ විෂ ද්‍රව්‍ය පාවිච්චි කළා. විවිධ මත තියෙනවා. හැබැයි අදත් වියට්නාමයේ ගියාම මේව දකින්න පුළුවන්. ඒ යම් යම් ප්‍රදේශවල ආහාර වර්ග අලෙවි කරගන්න අමාරුවක් තියෙනවා. මේ ගස් කොටින්ම කියනවා ගහක ඔස් ගෙඩියක්වත් මේ කණ්ඩ කැමති නැති තත්ත්වයක් තියෙනවා. බයයි සමහර ප්‍රදේශ තියෙනවා. ඒ අය ඒ සඳහා වෙනම ප්‍රවර්ධන වැඩසටහන් පටන් අරන් කරගෙන යනවා. ඇත්තටම දැන් ඒ විස තත්ත්වයක් නැතුව නමුත් ආකල්පයේ තියෙනවා තාමත් මේ ඒ ප්‍රදේශයේ ආහාර වර්ග වල වතුර වල විස තත්ත්වයක් තියෙනවා ඒක. ඊළඟට මේ පැකේජින් වලින් අපි අසුරන දේවල් වලිමුත් ගොඩක් වෙලාවට එන්න පුළුවන් මේ බිස්ෆිනෝල් A කියන එක. දැන් ඇත්තටම ලදරුවන්ගේ කිරි බෝතලත් ඉස්සර තිබුණ ප්ලාස්ටික් බෝතල්. ඒකෙන් මේක එන්න පුළුවන්. මේකත් මේ ඇත්තටම රීප්‍රොඩක්ටිව් ටොක්සිසිටි කියන්නේ අපේ මේ ප්‍රජනන පද්ධතියට බලපානවා. අනිත් එක මේ පිළිකාකාරකයි. ඊළඟට තැලේට් කියන්නේ ටෙරතැලික් ඇසිඩ් කියලා කියනනේ. පෙට් බොටල් කියන්නේ පොලිඑතිලීන් ටෙරටයිඩ් කියලා මේ අපි වතුර අසුරන බෝතල් එහෙම පෙට් බොටල් කියනවා. මෙන්න මේ කොහෙන්ද එන්නේ? ඒ කියන්නේ ඒ මොනෝමේකනේ දැන් අරක ඒ පොලිමේක පොලිඑතිලීන් ටෙරතැලේට්. ඒක කැඩුනහම දිය වෙලා එනවද වතුර එක? මෙහෙමයි. හයි ටෙම්පරේචර් හයි ටෙම්පරේචර්. අපි වාහනේ වතුර බෝතලයක් හරි. අධික උෂ්ණත්වයේදී. අධික උෂ්ණත්වය වෙනවා. අනිත් එක මේ හිරු කිරණ වලට නිරාවරණය වුණාමත් වෙනවා. මොකද UV කිරණ වලින් අර ෆෝටෝකෙමිකල් ඩිග්‍රේඩේෂන් එක වෙලා බහු අවයවයේ ගැලවෙන මොනෝම එකක් නැත්තම් මේ ඒක අවයවයක වෙලා මේ ඇතුළේ තියෙන එකට එකතු වෙනවා. ඇතුළේ තියෙන එකට මෙන්න මේ සංයෝගය එන්න පුළුවන්. මේක පෙන්වනවා නම් පොඩ්ඩක් අන්න අර මේක එන්න පුළුවන්. ඊට වයිනයිල් ක්ලෝරයිඩ්. ඒ කියන්නේ පොලිවයිනල් PVC කියන්නේ පොලිවයිනල් ක්ලෝරයිඩ් වලින් මේක එන්න පුළුවන්. ඒකත් මේ අහිතකරයි. මේ අර වතුර බෝතල් වලට පාවිච්චි කරනවා ලීටර් 19 වගේ. ඒ වුණාට මේකත් අධික උෂ්ණත්වයේ මේ නිතර භාවිතය. ඒකයි අර පෙට් බොටල් එහෙම එකපාරක් පාවිච්චි කරලා අයින් කරන්න කියන්නේ. ඒක මේ නිතර භාවිතයේදී මේක මේ අර කාලයක් තිස්සේ ඉරු එළට නිරාවරණය වෙලා රත් වෙලා ඒවා මේ වෙලා සමහර වෙලාවට ආචාර්යතුමනි ඔය දැන් ඒවා මම දැකලා තියෙනවා මේ සමහර තොග වශයෙන් විකුණන්න තියෙන කඩවල් වල ඉස්සරහා ගොඩ ගහලා තියෙනවා තද අවුවේ. තද අවුවේ ඒක. එතකොට ඕක වෙන්න පුළුවන් නේ. ඊළඟට මේ තියෙන්නේ මේ රීසයික්ලින් මේවා සමහරලාට දැන් සමහරු මේක වැරදි වැටහීමක් තියෙනවා. එක කියන එක එකපාරක් මේ එකපාරේ රීසයිකල් කරන්න පුළුවන්. අනිත් එක දෙපාරක් පුළුවන් පාවිච්චි කරලා. එහෙම නෙවෙයි. එක කියන්නේ මේ පෙට් බොටල් කියන පොලිඑතිලීන් ටෙරටයිඩ් මේ වර්ග නාමයේ තමයි මේ සංකේ මේ අංකයෙන් සහ මේකෙන් හඳුන්වන්නේ. ඒ කියන්නේ ප්‍රතිචක්‍රීකරණයට භාජනයකට වෙනම පාවිච්චි කරන්න කියන එක තමයි මේකෙන් කියන්නේ. රසායන විද්‍යා පාඩමේදී ආචාර්ය සුදන්ත ලේනගේ මහත්මයා පැහැදිලි කළා. ඊළඟට මේ බොටුලිනම් පොයිසනින් ගැන අපි ඉස්සෙල්ලා කතා කරා. ටින් පොයිසනින්. ඒකට කැඩ්මියම් අපේ මේ වකුගඩු වල තියෙන මෙට්ලතයිනින් කියලා ප්‍රෝටීන් එක. මේක කැඩ්මියම් වලට ඉතාමත්ම අධික කැමැත්තක් දක්වනවා. මේ දෙක එකට මේ වුණාම කැඩ්මියම් මෙට්ලතයිනින් කියලා සංයෝග මේ
සංකීර්ණ සංයෝගයක් හැදෙනවා. ඒකෙන් ගොඩක් වෙලාවට ගොඩ වලට හානි වෙන්න පුළුවන්. ඒක කැඩ්මියම් හරි භයානකයි. ඊට පස්සේ මර්කරි දැන් අපිට උණ කටුවක් හරි මොන හරි කැඩුනොත් එහෙම මේ අපි හිතුවට මේක මේ ඉක්මනටම මේ ගන්න ඕනේ මේ තියෙන මර්කරි මේ බලන්න දැන් මේ මර්කරි වලින් වෙන හානි සමහරවිට දැන් ඔය CFL බල්බ් වගේ වන් කැපුණොත් එහෙම ඒකයි බල්බ් එකේ අර මේ වීදුරු කොටසෙන් අල්ලන්න එපා කියන්නේ. ගලවද්දි එහෙම කැපුණොත් මේ තුවාලේ මේ හොඳ වීමේ සුව වීමේ ගොඩක් කල්යමක් තියෙනවා. රසදියනේ. ඔව් රසදිය අනිත් එක රසදිය වැටුනහම දැන් මේ රසදිය කියන්නේ මේ ලෝහයක් උනට ද්‍රවයක් කාමරුස්නත්තේ. මේකත් වාෂ්ප වෙනවා. වතුර ටිකක් මෙතන හැලුනොත් වාෂ්ප වෙනවා. අරකත් වාෂ්ප වෙනවා. හැබැයි රසදිය බර නිසා ලෝහයක් නිසා අපේ මූණ මට්ටමේ තමයි තියෙන්නේ වාෂ්පේ. වතුර කිලෝමීටර් ගානක් උඩට ගිහලා වලාකුළු මට්ටමේ තියෙන්නේ. ඒතකොට මේක අපි ශ්වසනය කරනකොට මේ ශ්වසන පද්ධතියට ගිහිල්ලා ඒ හරහා මේ ලේවලට ගිහිල්ලා නොඑක් මේක එන්න බල ලෙඩ් පොයිසනින් අනිත් එක දැන් ලෙඩ් බැටරිස් අර මේ කියන්නේ බැටරි වර්ගයෙන් විසි කරන්න එපා කියන්නේ පරිසරයට ඒකයි මේ ලෙඩ් එකතු වෙන්න පුළුවන් ගොඩක් දේවල් වලට. ඒක රාජනායක මහත්තයා මේ ආහාර පිසින භාජනය අනුව ඇලුමිනියම් භාජනවල ආහාර පිසින ඉස්සර නම් මැටි භාජන ඒ අනුවත් විස ඇති වෙන්න පුළුවන් නේද? පුළුවන් ඇලුමිනියම් ගොඩාක් આવොත් මේ අපිට ඒක විස සහිත වෙන්න පුළුවන්. දැන් ඉස්සර තුත්තනාගම් මේ භාජන පාවිච්චි කරා. දැන් ඒක පාවිච්චි කරන්න දෙන්නේ සිංක් පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ තඹ භාජනත් දැන් ගොඩාක් වෙලාවට මේ පාවිච්චි කරන්නේ. මොකද වයින් මේ ඉස්සර තඹ භාජන වල වයින් බීලා මිනිස්සු මරණයට පත් වෙලා තියෙනවා මේ විස සහිත වෙලා. එතකොට මේ මම හිතන්නේ ඇෆ්ලටොක්සින් ගැනත් අපි කතා කරා. ඔක්‍රටොක්සින් කියලා එකක් තියෙනවා. මෙන්න මේක පොඩ්ඩක් වැදගත් වෙනවා. මේ රූප මේ දැම්මොත් ගම්මිරිසුයි පැපල් ඇටය කලවම් කරපුවාම හොයාගන්න විදිය. වතුරට දාපුවාම ගම්මිරිසට යටට ගිහිල්ලා සෙටල් වෙනවා. පැපල් ඇට උඩ පාවෙනවා. ඊළඟට දැන් කහ කුඩු උනත් මේ දාපුවාම වතුර යටට ගිහිල්ලා මේ පවතිනවා. මේ කලවම් කළා නම් දිය වෙනවා. අනිත් එක දැන් කහ කුඩු වගේ එකක් පිටි දානද කියලා බලන්න නම් මිරිස් කුඩු වගේ එකක් පිටි දානද කියලා බලන්න පොඩ්ඩක් කර මේ මොනවා හරි වීදුරු භාජනය දාලා රත් කළා බෙටඩීන් ටිකක් දාපුවාම මේ නිල් පාට වෙනවා නම් අපිට හිතා ගන්න පුළුවන් නිල් පාට ඇවිල්ලා එහෙමම තියෙනවා නම් මේකේ පිස්ටේ තියෙනවා කියලා. ඊළඟට මීපැණි හොයන්නෙත් අර යටට ගිහිල්ලා මීපැණි එක තියෙනවා දී වෙන්නේ නැහැ. යන්තම් කහ පාටක් මේ එකතු වෙනවා. නමුත් මේ බාල කරපු එක කෙලින්ම දියන අනිත් එක පරීක්ෂණ වලින් රසායනික පරීක්ෂණ වලින් හොයන්න පුළුවන් ඩ්‍රෙක්ටෝස් ෆ්‍රක්ටෝස් රේෂියෝ කියලා තියෙනවා. ඒක අනුව අපිට කියන්න පුළුවන් මීපැණි බාල කරලාද නැද්ද හොඳ මීපැණිද කියලා. ඊළඟට මේ මිරිස් කුඩුත් එහෙමයි. දැන් මේ හොඳ එක උඩ මේ පාවුනට යට සෙටල් වෙනවා. මේ මැද මොකක්වත් දීවීම පෙන්නන්නේ නැහැ. පාටක් දාපුවම දිනන දැන් මිතුමා හාල් ගැන කතා කරා. හාල් වල මේ ඩයි එකක් නැත්නම් වර්ණ එකක් දාලා තියෙනවා නම් හොදපුවම එනවා. මොකද මේ වතුරට ඒ ඩයි එක එන්න ඕනේ. අතේ ගෑවෙන්න ඕනේ. නමුත් දැන් හාල් සමහරලාට මේ කැකුළු හාල් රතු කැකුළු හාල් වල කුඩුත් රෝස පාටට පේනවා. ඒක ඒ වර්ධයට හිතා ගන්න හොඳ නැහැ. මේ ඩයි දාලා කියලා. නමුත් මේ සුදු හාල් වලට මේ රතු වර්ණක යොදලා යොදපු අවස්ථා තියෙනවා. ඊළඟට මේ සතකොප්පයි මහදුරුයි දෙක කලවම් කරනවා. සතකොප්ප කියන්නේ ඖෂධයක්. ඇත්තටම මේක හොඳ නැහැ. සර කාන්තාවන්ට එහෙම එච්චර හොඳ මේකක් නෙවෙයි. ඊළඟට මේ තියෙන අර මෙටනින් ලියලෝ අඳුරගන්න එක මට ඒක දැනුයි මේ වුණේ අර ඇසිඩ් බැටරි ඇසිඩ් දාපුවම දම් පාට වෙන එක. මේ ඊළඟට මේ තියෙන්නේ එළවලු අර මං කියපු විදිහට අර ලුණු ද්‍රාවණ එක සෝදලා ගන්න එක. ඒ තමයි රූපරාම ටික. හොඳයි මහාචාර්යතුමා. ඔව් ඇත්තටම අපි ආයි පටන් ගත්තොත් බැරලෝහ පැත්තට ඇවිල්ලා මේ රාජනායක මහත්තයාට අමතක වෙච්ච පොඩි තැනක් තියෙනවා. අපි දැන් කතා කරන්නේ ගොඩක් පෙස්ටිසයිඩ් ගැන ඒවයින් තමයි බැරලෝහ එන්නේ කියලා. සමහරලාට හසන්ත අපි දැකලා තියෙනවා මේ ඇත්තටම ඒක තහනම් ලංකාවේ කරන්න. නමුත් ආහාරය ඉදීම සඳහා මුද්‍රිත කඩදාසි පාවිච්චි කරන පත්තර කොළ සංග්‍රහ කොළ පාවිච්චි කරනවා. ඉතින් පත්තර කඩදාසි. ඒකවල මේකේ ගොඩක් වෙලාවට උතනවා නම් තෙල් ආශ්‍රිත මොන හරි කෑමක් අපි නෝ වඩේ. දැන් මම දැකලා තියෙන සමහර කඩවල් වල අත පීද ගන්න දෙන්නේ කපලා පත්තර කඩදාසි. ඉතින් මිනිස්සු හුඟක් වෙලාවට මම දැකලා වඩේ කරගෙන තෙල් ටික යවන්නේ අර ඒකේ ඔබලා. හරිද? දැන් මොකද වෙන්නේ? අර පත්තර කඩදාසියේ තීන්තවල වැඩිපුර තියෙන ලෙඩ්. හරිද? මේ කියන ඊයන් ටික අර තෙල් වලට හරි කැමති. තෙල් ආශ්‍රිත දිය වෙලා ආහාරයට අංගල ඇතුල් වෙනවා. ඒක අපි නොදැන අපි මේ කරන්නේ කඩදාසියේ තියෙන ලෙඩ් ටික අපි කනවා. මේක හරි භයානක දෙයක්. අනිත් එක තමයි ඔය මේ වාහනයක
හොඳට බලන්න වාහනවල සයිලන්සර් එක තියෙන මට්ටම සහ අපේ රටේ වැඩිපුර වෙළඳ ව්‍යාපාරවල ඉන්න පලා විකුණන අම්මලා පලා තියන් ඉන්න උස බලන්න. අපි ඒක හොඳට බලලා තියෙනවා. ඉතින් පලා තට්ටුවේ උසයි වාහනේ සයිලන්සර් එකයි බොහෝ විට එක කිට්ටුවෙන් යන්නේ. සයිලන්සරෙන් යන ලෙඩ් ටික හරි ලස්සනට මේකට ඇවිල්ලා අපි ඇනලයිස් කරලා තියෙනවා. ඇත්තටම ඒ ප්‍රසිද්ධ වෙළඳ පොළවල් වල පලාවල ඒකෙන් ඒ පලා ටික එතනට එන්න ඉස්සෙල්ලා අපි ඇනලයිස් කරා එතනට එන තැනින් කොරටුවේදී. ඊට පස්සේ ගෙනල්ලා විකුණන්න ගෙනත් තියලා අපි බැලුවා දවසක් තියලා දැන් මොකද වෙන්නේ කියලා මේ තට්ටුවේ වැඩි වෙනවා. වැඩි වෙන්න හේතුව අරක. ඒ කවුරුත් හිතන්නේ නැහැ. ඔය අපි හිතන්නේ නැති තැයි. අපිට ඕක බැරි කම නැහැ පොඩ්ඩක් උඩට ගන්න. හරියටම මේ ඕනතරම් නගර ආශ්‍රිතව මිනිස්සු වැඩි වුණා වාහන රේස් කරනවා මේව කරන ඔක්කොම කරන්නේ මෙතන. සුපිරිවෙලන් සැල් නෙවෙයි නේව. තට්ටුව පොඩ්ඩක් ඉස්සුවා නම් තට්ටුව ටිකක් ඉස්සුවා නම් ඒකේ ගැටලුව විසඳ ගන්න පුළුවන් අපිට. හරිද? අන්න ඒ වගේ ප්‍රශ්න හරියටම තියෙනවා. අනිත් එක තව මිනිසුන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඔය බෙල්ලෝ ආශ්‍රිතය අපිට කතා කරන්න බැරුණා මාළු කිව්වට බෙල්ලෝ ආශ්‍රිතව ඉන්නවනේ. ඔය මොලස්ක්ලා ඒගොල්ලන්ගේ ගොඩක් විස තියෙනවා. නියුරෝටොක්සින් ගොඩක් තියෙනවා ඒගොල්ලෝ ආශ්‍රිතව. ඒගොල්ලෝ කෑවහම සමහර අයට විස ගතිය තියෙනවා. ඒ වගේ ආහාර ආසාත්මිකතාවයේ විසක් කියලා බටලෝ ගන්නත් නරකයි අපි. ආසාත්මිකතාවය කියන්නේ වෙනම එකක්. ආසාත්මිකතාවය කියන්නේ අපි නෝ හිස්ටමින් වගේ ඒවා නිසා අපිට සමහර අයට එන්න මුණා සමහර අයට එන්නේ නැහැ ඒක. ඒක පුජ්‍යල බද්දයි. ඒක පුද්ගල බද්දයි. තක්කලි කෑම වෙන්නේ. තක්කලි කෑවහම එනවා සමහරට අන්නාසි වල බ්‍රෝමලින් වලින් එන්න පුළුවන්. ඒ වගේ එනවා. මේකේ එහෙම තත්ත්වයක් නැහැ. මේකේ එහෙම තත්ත්වයක් නැහැ. ගොඩක් වෙලාවට තියෙන ওই බැරලෝහ කියන කතන්දරේ අපිට යන්නෙම අපි ගොඩක් වෙලාවට ඉල්ලගෙන ගන්න જાතියක් ඕක. අපේ ආහාරයට බැරලෝහ පැනලා එන්නේ නැහැ. එක්කෝ අපි පෙස්ටිසයිඩ් යවපු අවස්ථාවකදී දැන් මෙතුමා කියපු එක අපේ අර මං නැවත වරක් මතක් කරොත් එහෙම පෙස්ටිසයිඩ් පාවිච්චි කරපු එකක්ද කෘමිනාශක පාවිච්චි කරපු එකක්ද කියන තැනේදී අපි හොයාගත්ත කාරණාවක් තියෙනවා. ඉතාල වැදගත් කාරණාවක්. ඔය අපි කියපු එළවලු පළතුරු වලට අමතරව ඉතාම පහසුවෙන් ගන්න කොළ වර්ග වලට අපි බලුවා කොච්චර මේවා පාවිච්චි කරලා තියෙනවද කියලා. බැරලෝහ වලට කියනවා. ඒතකොට බැරලෝහ ඒ කියන මෙතුමා කියන තාක්ෂණයනොත් අපි යම්කිසි ප්‍රමාණයක් ඉවත් වෙනවා. ඉවත් කරා. ඉවත් කරලා බැලුවාම තවත් තියෙනවා. ඒ කියන්නේ හොදලා තවත් තියෙන එකේ විනාකිරි දාලා හේදුවා ලුණු වතුරෙන් හේදුවා නිකන් වතුරෙන් හේදුවා අපිටත් ඕන කරා මේක යවන්න පුළුවන් ක්‍රමයක් කොහේ හරි රැඳෙයිද කියලා. නෑ තවත් තියෙනවා. ඊට පස්සේ මේක අපි ඉව්වා. එක එක විදියට එකත් සමහර සලාද කනවා සමහර තෙල් දාලා කනවා සමහර නිකන් උයලා කනවා එක එක විදියට ඉව්වා. ඒකල මේ හැම එකක්ම වෙනම ඇනලයිස් කරාපෝ. ඒත් බඩු තියෙනවා. ඒ විදිහම තියෙනවා. කියන්නේ නැති වෙන්නේ නෑ දැන්. ඊට පස්සේ තමයි අපි වෙනම පරීක්ෂණයක් තියෙනවා ඉන් විට්‍රෝ මෙතඩ් එක කියලා ලැබ් එක ඇතුලේ කරන්න පුළුවන් එකක්. අවශෝෂණය කරන ප්‍රමාණය හොයා ගන්න. මෙන්න මේ ප්‍රමාණය හෙව්වා. මේ ප්‍රමාණය හෙව්වා අපි දැනගත්තා. දැන් මෙතනින් මෙතනට ඇවිල්ලා නැහැ. අවශෝෂණය වෙලා නැහැ. එහෙනම් මේක හොඳ වැදගත් පණිවිඩයක් දෙනවා. අර ඔබතුමා කිව්වා වගේ ගොඩක් වෙලාවට කොළවල තියෙන කෙඳිය වලින් කෙඳි සහිත තත්ත්වය නිසා මේක ෆිල්ටර් වෙලා එළියට එන්නේ නැහැ. ඒ නිසා තමයි ඉස්සර මිනිස්සු කලවම් පලා මැල්ලුමක්වත් අඩුම ගානේ එකතු කරගත්තා. ඉස්සර මිනිස්සු මොනවාද කෙසෙල් බඩ ඉන්නලා කෑව අපිට කන්න දෙනකොට අපේ අම්මලා කියනවා බඩවැල් සුද්ධ කරන්න කියලා කියන්නේ. නමුත් ඔය හැමදේම වෙන්නේ අපේ තියෙන ආහාරයේ තියෙන විෂගතිය අඩු කිරීම. විෂගතිය වැඩි වෙනකොට එකතු වෙලා ගිහිල්ලා අපි සමහර විට ඔය කියපු ඇෆ්ලොටොක්සින් දැන් අපිට හිතන්න පුළුවන් ඔය රට කජුල තියෙනකොට අපි කොච්චර රට කජු කනවාද කියලා. ඒක හිතෙන්න පුළුවන් කෙනෙකුට. ඔව් ඒක තීරණය වෙන්නේ අර කියපු මාත්‍රාව තමන්ගේ ඇඟේ හරියට හරි ගියා නම් ඒ වැඩේ ගන්නට තමන්ට දැනෙයි මොකද්ද තත්ත්වය කියලා. සමහරුන්ට ඒක වෙනවා සමහරුන්ට වෙන්න පුළුවන්. ඒ වගේ දැන් නෙළුම් අල වගේ එකක මේ බැරලෝහෙන් වැඩි කියලා කියනවනේ. ඔව් නෙළුම් අල වල බැරලෝහ තියෙනවා. නැත්තේ නෑ. නෙළුම් අල වල අපි කරා නෙළුම් අල වල බැරලෝහ තියෙනවා. නමුත් නෙළුම් අල වලත් අර තත්ත්වය තමයි තියෙන්නේ. හොඳයි තිස්ස ජනනායක මහත්තයා අපි අර ආචාර්යතුමාගේ සාකච්ඡාවේදීත් කියවුණා මේ විෂ සහිත සංයෝග අපේ ශරීරවලට ඇතුල් වෙනකොට ඒ එක එක්කෙනාගේ දේහයේ තියෙන බරට සාපේක්ෂව තමයි ඇතුල් වෙන විෂ ප්‍රමාණය එයාට කොච්චර හානියක් ඇති කරනවද කියලා තීරණය කරන්නේ. ඒ වගේම තව දෙයක් තියෙනවා මං හිතන්නේ 6 පන්තියේ විතර වගේ ඉඳන් දරුවෝ ඉගෙන ගන්නවා ආහාර දාම කියලා જાතියක් තියෙනවානේ අපේ පරිසර පද්ධතිවල. දැන් මම මේ අර නිතරම ඉස්කෝලේ ඕගොල්ලන්ට කියලා දෙන මේ ආහාර දාමේ ගත්තේ තෘණ ඒතර පළඟැටියා මොකද කරන්නේ තෘණ ආහාරයට ගන්නවා. එතකොට ගෙම්බා පළඟැටියාව ආහාරයට ගන්නවා. එතකොට නයා ගෙම්බව ආහාරයට ගන්නවා. අවසානයේදී රාජාලියා නයාව ආහාරයට ගන්නවා.
දැන් ඕකෙදී ඔබ දන්නවනේ අර සාමාන්‍යයෙන් කියනකොටත් කියනවනේ මේ එක පියවරයක ඉඳන් ඊළඟ පියවරයට යනකොට මේකේ මේ මට්ටමේ ඉඳන් ශක්තියෙන් 90%ක් හානි වෙනවා. ඒතකොට 10%යි ශක්තිය ඉස්සරහට යන්නේ. ඒ ශක්තියනේ. එතකොට නමුත් අපි හිතමු මේ පරිසරයේ තියෙන තෘණවලට මේ වගේ පලිබෝධනාශකයක් ගැහුවොතින් ඒ පලිබෝධනාශකයේ තියෙන විෂ ඒක ආසනික්ද එහෙම නැත්නම් කාබනික විසක්ද මොනවා හෝ විසක් ඒක ඒ විෂ ද්‍රව්‍ය වලින් තෘණ දූෂණය වුණොත් ඒ පළඟැටියා විසින් ඒ තෘණ ආහාරයට ගන්නකොට ඒ විෂ සහිත සංයෝගයේ පළඟැටියා තුළට යනවා. හැබැයි ඒ ගිය ප්‍රමාණය ඒ පළඟැටියා තුළට ගිය ප්‍රමාණය පළඟැටියා ජීවිතක්ෂයට පත් වෙන්න තරම් ප්‍රමාණවත් නැති වෙන්න පුළුවන්. එතකොට දැන් මේ හැම පළඟැටියෙක්ම මේ දූෂණය වෙච්ච මේ පලිබෝධනාශකයේ විෂ තියෙන තෘණ තමයි ආහාරයට ගන්න. එතකොට ගෙම්බෙක් ගත්තොත් එයා අර මෙහාට යනකොට ශක්තිය ලැබෙන්නේ අඩුවෙන් හින්දා පළඟැටියෝ ගොඩාක් ආහාරයට ගන්න ඕනි තමන්ගේ ශක්තිය ලබා ගන්න. එතකොට පළඟැටියෝ ගොඩාක් මෙහෙම ආහාරයට ගන්නකොට අපි හිතමු ගෙම්බා පළඟැටියෝ 100ක් විතර කෑවොත් මේ හැම පළඟැටියෙක් තුලම ගබඩා වෙලා තියෙන විෂ ටික මේ බාන්න මෙහෙම ගබඩා වෙලා තියෙන විෂ ටික එකතු වෙලා තනි ගෙම්බෙක් තුලට එනවා. එතකොට ඒ ගෙම්බා තුල එකතු වෙන විෂ ප්‍රමාණය වැඩි. එතකොට ණයෙකුට එක ගෙම්බෙක් ගිල්ලා ප්‍රමාණවත් නැහනේ. එයා තව ඒ වගේ ගොඩාක් ගන්න එපා. ගෙම්බ ගොඩාක් ආහාරයට ගන්න එපා. එතකොට මේ වාගේ විෂ තියෙන ගෙම්බෝ 10 දෙනෙක් ගත්තොත් අර මේ මෙච්චරක් විතර වගේ මේ අර විෂ ප්‍රමාණයක් එකතු වෙලා එනවා. මොකද මේ විෂ ගොඩාක් වෙලාවට ඒ සත්තුන්ගේ මේ විෂවල ස්වභාවයක් තියෙනවා ෆැට් සොලියබල්. ඒ කියන්නේ මේ දේ දිය වෙන්නේ වතුර දිය වෙනේව නෙමෙයි. ඒ නිසා මේගොල්ලන්ගේ පටකවලේ විෂ තියෙනවා අයින් වෙන්නේ නැතුව. එතකොට අර ආහාරයට ගත්තාම මේ ගෙම්බෙක් එක ගෙම්බෙක් මුං 100ක් විතර ආහාරයට ගත්තොත් 100 දෙනෙක්ගේ තිබිච්ච විෂ රසායනික ද්‍රව්‍ය මෙතෙන්ට එකතු වෙනවා. ජෛව විශාලනය කියලා අපි ඒකට කියන්නේ බයෝ ඇකියුමිලේෂන් කියලා ඇකියුමිලේට් වෙනවා. එතකොට ණයට යනකොට සෑහෙන ප්‍රමාණයක් එතකොට ආහාර දාමේ කෙලවරම ඉන්න එක්කෙනා ගාවට යනකොට විශාල විෂ ප්‍රමාණයක් එයා තුල එකතු වෙනවා. අන්න අර කිව්ව කතාව හරියටම සෙට් වෙනවා. මේ එකතු වෙච්ච විෂ ප්‍රමාණය මේ රාජාලියාගේ බොඩි වෙයිට් එක. එහෙම නැත්නම් උගේ දේහ බරට සාපේක්ෂව මේ විෂ ප්‍රමාණය ඌට ලීතල්. ඒ කියන්නේ මාරාන්තිකයි. එතකොට මේ අවසාන කෙලවර ඉන්න සත්තුන්ගෙන් සෑහෙන ප්‍රමාණයක් මැරිලා යනවා. එතකොට අර ආහාර දාමේ කෙලවරේ ඉන්න අයට තමයි වැඩිපුර ඒක එකතු වීම නිසා හානිය සිද්ධ වෙන්නේ. දැන් අපේ ආචාර්යතුමා කිව්වා මේ අර DCD ගැන දැන් බලන්න හිතන්න DCD කියන සංයෝගයක් ඒ වගේ එකක් තෘණ ගහක තිබුණා නම් ඇබ්සෝබ් වෙලා දැන් හරකා ඒක ආහාරයට ගන්නවා. එතකොට ඒක ගිහිල්ලා මේ ගවයා තුල එක් රැස් වෙනවා. එතකොට උගේ කිරි නිෂ්පාදනය වෙනවා. එතකොට මේක මං කිව්වනේ ෆැට් සොලියබල් කියලා. එතකොට කිරිවල තියෙනවා මේදය. ඒ මේදේ දිය වෙලා මේ එල කිරිවල තියෙනවා. ඕක අපි බොනවා. අපිටත් එනකන් එන්න පුළුවන් මෙහෙම. මේක ආහාර දාම ඔස්සේ එහෙම එනවා. ඉතින් එතකොට එහෙම බලපුවාම අපිට හිතා ගන්න බෑ කොහෙන්ද මේක ආවේ කියලා. ඉතින් මෙහෙම එකතු වෙවි ආහාර දාම ඔස්සේ යනවා. ඒකට එකක් තමයි මේ යොදන පලිබෝධනාශක ඉවක් බවක් නැතුව යොදලා යොදන්න ඕනි තැනට නැතුව වෙන තැනකටත් ගිහිලා සමහර විට උදාහරණයක් මෙන්න මේ වගේ භූමියක් තියෙනවා. මේකේ කෙළවරේ යට තියෙනවා මෙහෙම ජලාශයක්. මේක තමයි වගා භූමිය. මේ තමයි වගා භූමිය. දැන් අපි මේකට තමයි පලිබෝධනාශකය ගහන්නේ. සමහර විට මේක සේදිලා පලිබෝධනාශක ටික ගිහිලා මෙතන තමයි එකතු වෙන්නේ. ඒතකොට මේකේ ඉන්න ඇල්ගේ වලට ඒක එකතු වෙනවා. ඒ ඇල්ගේ ආහාරයට ගන්නවා කුඩා මාළු. ඒ කුඩා මාළුන් තුලට සාන්ද්‍රණය වෙලා තමයි යන්නේ. ඒක ඒ කුඩා මාළුන්ව ආහාරයට ගන්නවා විශාල මාළු. ඒතකොට ඒගොල්ලන් තුලට වැඩි සාන්ද්‍රණයකින් යනවා. ඊට පස්සේ ඔය මාළුන් අල්ලගෙන කන පිළිහුඩුව කොකා වගේ අය ඉන්නවා. ඒතකොට ඒ වගේ කෙනෙක් තුලට යන ප්‍රමාණය වැඩි වෙනවා. ඒතකොට අර ඒ පක්ෂීන් ටිකේ ගහනේ සත්තු තමයි මැරෙන්නේ. ඒතකොට ඒ විදිහට මේ ආහාර දාම ඔස්සේ අපි මේ පරිසරයට එකතු කරන විස
එකතු වෙවි අවසාන කෙලවරට ගිහිල්ලා ඒගොල්ලන්ට මරණීය තත්ත්වයකට එකතු වෙනවා. ඒගොල්ලන්ගේ බොඩි වේට් එකේ හැටියට එකතු වෙන ප්‍රමාණය මාරාන්තිකයි. ඒ නිසා ඒගොල්ලන්ට මරණය ඇති වෙන්න පුළුවන්. ලයිෆ් බෝයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බෝයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ආචාර්ය රාජනායක මහත්තයා අපි අර ආහාර වර්ග, පළතුරු වර්ග, එළවලු වර්ග තෝරගන්න හැටි විශේෂයෙන් පාරිභෝගිකයන්ට හරි වැදගත් මේ වැඩසටහන බලන අයට හොඳ මීපැණි තෝරගන්නේ කොහොමද? හොඳ මීපැණි ජලයේ භාජනයක් කරගෙන මේ මීපැණි බින්දුවක් දාපුවම යටට ගිහින් තැම්පත් වෙනවා. අර කලවම් කරපු එකක් තියෙනවා නම් ඒක දී වෙලා ඩිස්පර්ස් වෙනවා කියලා කියන්නේ. ඒක අර භාජනයේ හැමතැනම පැතිරලා යනවා. ඒකෙන් තමයි ගොඩක් වෙලාවට හඳුනා ගන්න පුළුවන්. ඊට අමතරව ඉතින් රසායනාගාර පරීක්ෂණ කරන අර ගෙදරදී හඳුනාගන්නේ අර විදිහට අර ක්‍රමයට. තවත් පුංචි ක්‍රමයක් තියෙනවා හසන්ත. ඔව් කියන්නේ. බුලත් කන හුණු තියෙන්නේ. බුලත් කන හුණු ටිකක් අරගෙන මේ පැණි බින්දුවක් දාලා මේ අල්ල උඩ අපේ හොඳ සංවේදී හරියක් අල්ල උඩ පොඩ්ඩක් මෙහෙම එකට එකතු කරන්න. මේ පැණි කියන්නේ ආම්ලිකයි. හුණු කියන්නේ භාෂ්මිකයි. අම්ල භාෂ්ම ප්‍රතික්‍රියා සිදු කරනවා. තාපදායක ප්‍රතික්‍රියා හොඳට රත් වෙනවා. අල්ල හොඳට හොඳට රත් වෙනවා. ඔය අපි මතක නම් ඔබතුමාට මේ සාමාන්‍යයෙන් ගෙඩියක් කොහේ හරි තියෙනවනේ මේ පැණි හුණුයි ගන්නවා එක පුපුරන්න කියලා. අපි කොහේ හරි ශරීරයේ ගෙඩියක් ඇති වුණා. සීයලා ඔය වැඩේ කරනවා. ඒක කරන්නේ ඔන්නේ ප්‍රතික්‍රියාව ඇති කරවන්නේ. හොඳ තෙල් වර්ග දැන් පොල් තෙල් හොඳ පොල් තෙල් තෝරගන්න එකේ ප්‍රශ්නයක් තියෙනවනේ. කොහොමද? තෙල් වර්ග ඇත්තටම දැන් පොල් තෙල් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ හොඳ පොල් තෙල්. නමුත් මේකට මේ අර පොල් තෙල් වල කුරුට්ට කියලා තියෙනවා. ඒකේ තියෙනවා කැරොටිනොයිඩ් මේ පිග්මන්ට්ස් කියලා මේ වර්ණක කැරොටිනොයිඩ් වර්ණක තියෙනවා. මේවා එකතු වෙලා තමයි පොල් තෙල් වලට කහ පාටක් එන්නේ. අනිත් එක තමයි දැන් මේ පොල් තෙල් වල හොඳ පොල් තෙල් මේ ඇත්තටම කිසිම සුවඳක් හෝ වර්ණයක් නැහැ. නමුත් කහ පාට තිබුණා කියලා ඒක නරක නැහැ. මේ පොල් තෙල් වර්ග හොඳයි. එතකොට පොල් තෙලුයි දැන් අපි කියමු පාම් තෙලුයි කලවම් කරා කියලා. පාම් තෙල් අසම්තෘප්තයි. පොල් තෙල් සම්තෘප්තයි. එතකොට අසම්තෘප්තයේ වගේ තියෙන ව්‍යුහය අණුව මේ අණු වලට ලං වෙන්න අමාරුයි. පොල් තෙල් වල සම්තෘප්තයි. සම්තෘප්තයි ඒක නිසා මේ අණු වලට ලං වෙන්න පුළුවන්. උෂ්ණත්වයේ අඩු වෙනකොට අඩු වෙන අණු වල චලනය අඩු වෙලා මේවා එකිනෙකට ලං වෙලා ක්ලෝස් පැකින් කියන එක නැත්නම් එකිනෙකට ළඟට මේ ඇසිරිලා ගණී බවනේ වෙනවා. මිදෙනවා. මිදීම පොල් තෙල් මිදෙනවා කියන්නේ ඒකයි. එතකොට මේකට වෙන ඔයිල් අසම්තෘප්ත ඔයිල් කලවම් කරොත් ඒ දෙක වෙනස් වෙනවා. සම්පූර්ණයෙන් මිදෙන්නේ නැහැ. එතකොට අපිට සීතකරණයක දාලා හොයාගන්න පුළුවන් මේක මේ මිදිලාද නැද්ද කියලා. තල තෙල් කියන්නේ ඊටාම මිල අධික තෙලක්. මේකට පොල් තෙල් හෝ පාම් තෙල් කලවම් කරලා මේ පොල් තෙල් කලවම් කළා නම් අපිට මේ සීතකරණයක තියලා හොයාගන්න පුළුවන් මේකට මේ තෙල් කලවම් කරාද කියන එක. මේ දේවල් කලවම් කිරීම තල පිළිබඳ. තෙල් කලවම් වුණාමත් මොකද වෙන්නේ? ඒක ඉක්මනින් මිදෙනවද? තල තෙල් කලවම් වුණාම තල තෙල් මිදෙන්නේ නැහැ. තල තෙල් වලට පොල් තෙල් කලවම් කළොත් මිදෙන්නේ. මේ පොල් තෙල් ටික මිදෙනවා. තල තෙල් මිදෙන්නේ නැහැ. මොකද වාර්තා වෙනවා මේ සමහර තෙල් වර්ග කලවම් කරනවා සමහර වර්ග කලවම් කරනවා කියලා. විශේෂයෙන් කුළු බඩු වලට නොඑක් දේවල් ලී කුඩු 10ක් කලවම් කරාය රෝම් මේවා කියලා විවිධ ටයර් කෑලිත් යනවා. මේ ටයර් කෑලිත් යනවා ගොරක වලට. ගොරක වලට. මේ ඒවා අපිට මේ මිරිස් කුඩු එහෙම බැලු බැලමට අඳුරගන්න ටිකක් අමාරුයි. දැන් කහ කුඩු වල අර වර්ණකේ අඳුරගන්න විදිහ මම කිව්වා. මිරිස් කුඩු කහ කුඩු වලදී මේ රසායනාගාර පරීක්ෂණයකට යොමු කරන සැකසහිතයි නම් කෙලින්ම මේ ගැන මහජන පරීක්ෂකවරයාට හරි ළඟම ඉන්න මෙයාට පැමිණිල්ලක් දාලා මේක ඉදිරිපත් කරන්න පුළුවන් මේ රසායනාගාරය. ඒසන්ත අපි කරන සමහර හිතන් මතන් නැතුව කරන වැඩවලිනුත් අපිට හානි වෙච්ච අවස්ථා තියෙනවා. ලංකාවේ ප්‍රසිද්ධ සමාගමක් තියෙනවා. සමාගමෙන් කිලි පේස්ට් යවනවා ජපානයට. ජපානයේ ඇනලයිස් කරලා බලනවා අපේ රටේ වගේ නෙමෙයි ඒවියක් කෘත්‍රිම ද්‍රව්‍ය තියෙනවද කියලා. ඒක කෘත්‍රිම රතු පාට වර්ණකයක් ඒගොල්ලෝ අඳුන ගන්නවා මේක රොඩමින් B කියලා. රොඩමින් B කියන්නේ සාමාන්‍යයෙන් ආහාර වර්ණකයක් නෙමෙයි. පිළිකාකාරක වර්ණකයක්. ඒකට ඒගොල්ලෝ වහාම කන්ටේනර් එක යූස් කරනවා. මේ ඕගොල්ලෝ අපේ ගිවිසුම කඩලා තියෙන්නේ රොඩමින් B දාලා තියෙනවා කියලා. මේ මිනිස්සු කියනවා අපි රොඩමින් B දැම්මේ නැහැ කියලා. පස්සේ මේගොල්ලෝ අතින් සල්ලි වේදන් කළා සිංගප්පූරු රසායනාගාරයකටත් යවන සාම්පල් එක. ඒගොල්ලොත් කියන රොඩමින් B පොසිටිව් කියලා මේ සාම්පල් එකේ. දැන් ඒගොල්ලෝ හොයන කොහෙන්ද අපි නොදාපු රොඩමින් B එකක් ආවේ කියලා. හසන්ත හරි පුදුම තැනක් තියෙන මේක අන්තිමට මේක හොයාගෙනකොට හගු වෙන අන්තිම තැන පිටකුටුවේ වෙළඳ සැලුම් වල ඔබ දැකලා ඇති ගෝණි වල පිටින් මාකර් එකෙන් තමයි ගහන්නේ ඒගොල්ලන්ගේ ලකුණ. ওই මාකර් එකේ ගියේ මේවා
පිටකොටුවේ මිරිස් වලට ගිහිල්ලා තියෙනවා. අපි ඒ හිතන්නේ නැති මාකර් පෙන් මාකර් එකේ පෙන් තියෙන එකේ තියෙන ඒක ඊන්ත කරන සමහරට අර ස්ටෙන්සිල් ඇතුළේ ස්ප්‍රේ කරනවා. ස්ප්‍රේ කරනවා. ඒ කියන්නේ මේ සුඩාන් හරි රොඩමින් බී හරි වලින් තමයි රතු පාටට හරි මේ පාටට ස්ප්‍රේ ඒක මිරිස් වලට ගිහිල්ලා ගිහිල්ලා ඒ ඩ්‍රයි චිලි එක මේව කරනකොට ආයෙ එනවා මේ අපිට. ඕක දැකලා දිනවා ගම්මාන වල පාන් ගෙඩියත් බේකරි මාරු වෙනකොට සමහර මුදලාල්ලක හිතන්නේ බලන්නේ නැතුව පොඩි තිතක් තියෙනවා. මම දැකලා දෙන කොළ පාට රෝස පාට තිත් තියලා දෙන එක එක බේකරි වලින් බඩු ගන්න ඕන. ඒකෙදි අනිවාර්යෙන් අපි නොදන්න පිළිකාකාරක එකතු වෙන ආහාර වලට. අනිත් එක දැන් මිරිස් කුඩු කහ කුඩු වගේ ගත්තොත් එහෙම අපි චුට්ටක් මේක කටගාලා බලන්න ඕනේ ලුණු රසක් තියෙනවද කියලා. දැන් ලුණු එකතු කරන එකත් මේ බොහෝ වෙලාවට වාර්තා වෙනවා. මේ මිරිස් කුඩු කහ කුඩු වලට ලුණු එකතු කරලා බර වැඩි කරගන්න. දැන් ගල් වැලි එකතු කරන එක ටිකක් අඩුයි. ලුණු එකතු කරන එක මේ තියෙනවා. මේ අනිත් එක තමයි පිෂ්ඨය එකතු කරලා වර්ණක යොදන එක තමයි තියෙන්නේ. ආචාර්යතුමනි අර මිනිස්සුන්ගේ මතයක් තියෙනවා මම දන්න මේක ඇත්තටම මේ ගොඩක් මිනිස්සු මේ කියනවා මඤ්ඤොක්කා පෙති බදිනකොට ප්ලාස්ටික් බෝතලයක් කපලා මේ ඒකේ කෑලි අර නටන මේ තෙල් වලට දාලා ඒක එහෙම කරනවා කියලා මේ නිතර අහන්න ඒක මම මගේ රසායනකාරය අත්හදා බැලුවා. මම මේ ප්ලාස්ටික් බෝතලයක් ගෙනල්ලා බෝතලේ දාලා බැලුවා කපලා දාලා බැලුවා මේක තෙල් වල දිය වෙන්නේ රත් කළාට මේ එකම දේ තමයි අපි මඤ්ඤොක්කා ගෙනල්ලා නිකන් හොඳ තෙල් බෙදලා අර ප්ලාස්ටික් බෝතලේ දාලා මේ කරා ප්ලාස්ටික් බෝතලේ දාලා බෙදපු එක මේ බෝතලේ දිය උන්නේ. නමුත් මේ දාලා බෙදපු ඉක්මනට පුස් ඇල්ලුවා. ටිකක් කල් තිබ්බහම. ඒ කියන්නේ අර බෝතලේ මොන හරි සංයෝගයක් එනවා. ඉතින් අර දාන එකේ තේරුම නැහැ අර ලැමිනේට් වෙනවා කියන කතාව ඒක වෙන්නේ නැහැ එතෙන්දී. හැබැයි ඒක හොඳ ඔබතුමා කියප එක හොඳ විවෘත වීමක් වුණා විද්‍යාවේ. අපි කරලා බැලුවා වෙන ක්‍රමයක් ඕකේ. අපේ ගන්න දූරියන් වගේ ඒවා ඇටවල කැපුවාම ඇටවල තියෙන ෆුඩ් ගම් නැචරල් ෆුඩ් ගම් තියෙනවා. බණ්ඩක් වල දූරියන් වල දවුල් කුරුදු වල තියෙනවා. අපි කරේ ওই ගම් එක එක්ස්ට්‍රැක්ට් කරා. ඒක හරි ලේසියෙන් කරම කපලා ට්‍රැක් තියලා රවුල් කරලා එක්ස්ට්‍රැක්ට් කරලා මඤ්ඤොක්ක පෙති භාගයට බදිනවා. බෙදලා තෙල් ටික ඉඳෙන්න තියලා මේකට ඩිප් කරලා දානවා. දාලා නැවත බැද්දාම අර ක්‍රිස්පි ගතිය ගොඩක් කල් තියෙනවා. අර ෆුඩ් ගම් එක තමයි දැන් වටේ ලැමිනේට් වෙලා යන්නේ. ඒක හානි කරන්නේ ඒක හානි කරන්නේ නැහැ. ඒකම හානියක් නැහැ. ඒක වට ඇත්තටම ඒක හොඳ විවෘත වීමක් කරා. සමහර ෂණික කෑම කොහොමද බලපාන විශේෂයෙන් දරුවෝ එහෙම ආකර්ෂණීය වෙලා තියෙනවා ෂණික කෑම වලට. හැබැයි ඒවත් එක්ක මොන මොන ආකාරයෙන් විස ශරීරගත වෙනවද කියන ප්‍රශ්න තියෙනවා. එකක් තමයි ඇක්‍රිලමයිඩ්. මොකද නැවත නැවත බදින තෙල් වලින් ඔය ෂණික කෑම බදින්නේ. ගොඩක් වෙලාවට ඔය ෂණික කෑම වලට අපි මේ කියන්නේ ජංක් ෆුඩ් කියලා. ඕකෙන් වෙනවා PEM කියලා කියන ප්‍රෝටීන් එනර්ජි මැල්නියුට්‍රිෂන් නැත්තම් මේ ප්‍රෝටීන් සහ ශක්තියේ මේ හීන බවක් ළමයින්ට ලැබෙනවා. ඒ අනිත් එක තමයි මේ ලේසියට මේක පුරුදු වෙනවා. කණ්ඩ ලේසි මේ කඩදාසියෙන් අල්ලලා කෑව කඩදාසිය විසි කරා. ඉතින් අතපය හොදන්න තියෙන කම්මැලිකමට ඒ වගේ පුරුදු වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ ඒකෙන් අපිට හානියක් මිසක් ගොඩාක් ලෙඩ රෝග වලට ඉමුනිටි බහිනවා. ඒ කියන්නේ ප්‍රතිශක්තිය නැති වෙනවා. ඒ වගේ ගොඩක් දේවල් සිද්ධ වෙනවා මේ කෙටි ආහාර නැත්තම් ඔය වගේ මේ ෂණික ආහාර වලට යෑම නිසා. අනිත් එක ෂණික ආහාර කල් තබා ගන්න හරි මොන හරි දාලා තියෙන ඒවත් තියෙන්න පුළුවන්. එතකොට යම් සංයෝගෙ මේකේ ස්වභාවය ඉක්මනට කරගන්න යම් සංයෝග දාන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් අපි කියමුකෝ මේ මොන හරි එකක් තෝසේ මිශ්‍රණයක් කියලා තෝසේ එකක් හදන්න අපි එළි වෙනකන් දවසක් තිස්සේ ඒක මේ අර පැසීමට නැත්තම් රා වෙන්න තියලා ගන්නෙ. නමුත් ඒක රසායනික සංයෝගයකින් ඉක්මන් කරන්න ඕනේ පැයකින් දෙකකින් කරගන්න. ඉතින් ඒ වගේ වෙලාවෙදී අපිට මේ අනවශ්‍ය මේ රසායනික ද්‍රව්‍ය තොගයක් ශරීරගත වීම තමයි වෙන්නේ ඔය ශරීරික ආහාර වලින්. කොත්තු රොටි එහෙම හරි ජනප්‍රිය පිරිසුදුවට හදන අය ඉන්නවා. හැබැයි වැඩිපුර වර්තා වෙලා තියෙනවා කොත්තු රොටි වලින් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා නේද? විශේෂයෙන්ම අර බිත්තරේ කඩලා දාන එකෙන් තමයි ගොඩක් වෙලාවට මේ ගොඩක් වෙලාවට අර බිත්තරේ කට්ටේ සමහරට ඒ සත්තුන්ට සැල්මොනෙල්ලා තිබුණොත් එහෙම ඒ කට්ටුන්ගේ අසුචි වල ඒ සැල්මොනෙල්ලා තියෙනවා. ඒ අරක කඩලා දානකොට ඒ සැල්මොනෙල්ලා බැක්ටීරියාව ඒකට යනවා. ඒකට යනවා. අනිත් එක දැන් ගහන වේගෙට ඇලුමිනියම් කොටස් ඒකට එකතු වෙනවා. ඒ කියන්නේ ගහන මේ පිහි දෙක කාලයක් යනකොට පුංචි වෙනවා. පුංචි වෙනවා. එතකොට මට මේ කෑලි හම්බෙලා පිහි බඩේ. මේ මට ඒ ඇලුමිනියම් කෑලි සහිත කොත්තු රොටි හම්බෙලා තියෙනවා. මේ කම්ප්ලේන්ට් නැත්තම් මේ පැමිණිලි විදිහට. හොඳයි. තව කතා කරන නම් බොහෝ දේවල් තියෙනවා. ආහාර විසවීම නරක් වීම ගැන අප කතා කළේ. ඉදිරි වැඩසටහනකත් අපි නැවත කතා කරමු මේ විෂය කතා කරන්න බොහෝ දේවල් තියෙන නිසා. ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ ආහාර තාක්ෂණය පිළිබඳ මහාචාර්ය එම්.ඒ.ජේ වංශපාල මහත්මයාට අපේ ගෞරව ස්තුතිය උපත කරනවා. එතුමා විවිධ
නව සොයා ගැනීම සඳහා පේටන්ට් බලපත්‍රත් ලබාගෙන තියෙන අපේ රටේ ප්‍රකට විද්වතෙක්. ඒ වගේම ආචාර්ය ගාමිණී රාජනායක මහත්මයා කොළඹ ප්‍රධාන නාගරික රස පරීක්ෂකවරයා හැටියට ක්‍රියා කරන විද්වතෙක්. එතුමා රසායන විද්‍යාව, ආහාර විද්‍යාව, වසවේදය පිළිබඳව උගතෙක් විද්වතෙක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම අපේ ජීව විද්‍යා ගුරුතුමා තිස්ස ජනනායක මහත්මයා එතුමා ශුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙක්. ඒ වගේම මනෝවිද්‍යාවත් හදාරලා තියෙන අපේ රටේ ඉතා ජනප්‍රිය ප්‍රකට ගුරුවරයෙක්. ඔබ සියලු දෙනාටම අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. නැවතත් ටෙලිවිෂන් ඉස්කෝලේ මුණ ගැහෙනතුරු ආයිබෝවන්.